හොඳයි පින්වතුනි කවුරුත් සාදුකාරයක් දීලා নমස්කාරය කියන්නේ පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ ටියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ ටියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ ටියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमुक्खदं ධම්මශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි මේ භාවනා වැඩසටහනට සහභාගී වෙන්නට පැමිණි ඔබ සියලු දෙනා සිල්මෑණියන් ස්වාමීන් වහන්සේලා අපේ උපාසක උපාසිකා සිව්වනක් පිරිසම අපි බොහොම ආදරයෙන් සමාදරයෙන් පිළිගන්නවා මේ භාවනා මධ්‍යස්ථානයේ ඔබ අද ඉඳන් දින 7ක්ම රැඳී සිටින්නට අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා මේ දින 7ෙම අපි නොයෙකුත් ආකාරයේ ධර්ම දේශනා සාකච්ඡා පවත්වනවා මේකෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා මේ පෘථග්ජන පුද්ගලයන් හැටියට මගපල ලැබූ සියලුම දෙනා පෘථග්ජනයි මොනතරම් උගතුන් වුණත් මොනතරම් වියතුන් වුණත් මොන වයසේ හිටියත් මගපලයක් නොලැබුවොත් ඒ පුද්ගලයා පෘථග්ජනයි පොතු ජනිතෝ පොතු ජනිත කරන රාග පොත්ත දේශ පොත්ත මෝහ පොත්ත රාගාන්දුර දේශාන්දුර මෝහාන්දුර ජනිත කරන නිසයි පොතු ජනිකෝ කිව්වේ මේ රාග දේශ මෝහ නිසා හිත කිලුට වෙනවා හිතේ කෙලස් ගතියක් ඇති වෙනවා කළු ධර්මයක් මතුවෙනවා
මේ රාග දේශ මෝහ කියන්නේ අඳුරු. අර රාග මල, දේශ මල, මෝහ මල තුනම අඳුර. මේ රාගයෙන් කටයුතු කිරීම නිසා, ද්වේෂයෙන් කටයුතු කිරීම නිසා, මෝහයෙන් කටයුතු කිරීම නිසා තමන්ගේ හිතයි කිලුටු වෙන්නේ, අඳුරු වෙන්නේ, කළු වෙන්නේ, කැත වෙන්නේ, කිලුටු වෙන්නේ. කෙලෙස් සහිත බවට පත් වෙන්නේ. වෙන කාගේවත් හිත නෙමෙයි. ඉතින් එහෙම තමන්ගේ හිත කෙලෙස් සහිත හිතක් බවට පත් වෙනවා නම්, අඳුරු වෙනවා නම් අර මලකට තට්ටුවක් නිර්මාණය වෙනවා, සකස් වෙනවා. ඒක නිසා මේ රාග මල, ද්වේෂ මල, මෝහ මල ඔබට පුළුවන්කම තියෙනවා මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ මේ නිර්මල නිවැරදි ධර්මය ඔබ තේරුම් ගත්තොත් ඔබට පුළුවන්කම තියෙනවා ওই රාග මල, ද්වේෂ මල, මෝහ මල ඔබේ හිත ඇතුළටම අධ්‍යාත්මයට, ඇතුළාන්තයට ගන්න එක නවත්තන්න. වෙන කාටවත් බෑ. ඔබට ඕක කරලා දෙන්න බෑ. අම්මට, තාත්තට, ඔබේ මහත්තයාට, නෝනට, දරුවන්ට, පන්සලේ හාමුදුරන්ට, බලධාරියෙකුට, ආණ්ඩුවට කාටවත්ම බෑ ඕක කරලා දෙන්න. හැබැයි ඔබට පුළුවන්. ඔබ මේ ධර්මය, මේ බණ අහලා තේරුම් අරගෙන මේ මග අනුගමනය කළ යුත්තේ ඔබේ හිත පිරිසිදු කරගන්න. නැතුව මේ හිත හදාගන්න, සංවර්ධනය කරගන්න, දියුණු කරගන්න, ධ්‍යාන ලබන්න, අභිඥා ලබන්න, ඉදි ප්‍රාතිහාර්ය පාන්න නෙමෙයි. ඒවා මේ අතීතයේ තිබුණු වැරදි දේවල්. කියපු වැරදි දේවල්. ඒක නිසා ඔබ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ දහම් මග අනුගමනය කළ යුත්තේ ඔබේ හිත නිතර කිලුටු වෙන්නට භාජන වූ, කිලුටු වෙමින් පවතින ඒ කෙලෙස් සහිත වූ සිතෙන් ඔබේ හිත මුදවා ගන්න. වෙන කාගේවත් හිත ඔබට මුදවා නිදහස් කරන්න බෑ. වෙන කාටවත් ඔබේ හිත මුදවා නිදහස් කරන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා ඔබේ හිත පිරිසිදු වුණොත් ඔබට සහනයක්, සැහැල්ලුවක්, සුවයක්, විමුක්තියක්, ප්‍රඥාවන්ත බවක් ඔබේ හිතේ ඇති වෙනවා. ඔබේ හිත කිලුටු වෙන හැම මොහොතකම ප්‍රඥාව නැති වෙලා විඥානය මතුවෙනවා. ප්‍රඥාව නැති වෙලා විඥානය නැති වෙනවා. විඥානය මතුවෙනවා. විඥානය මතුවෙන හැම වෙලාවකම අර කෙලෙස් මල, අර රාග මල, ද්වේෂ මල, මෝහ මල විඥාන ආහාර හැටියට ඔබ තුල එකතු වෙනවා, රැස් වෙනවා, ගොඩ ගැහෙනවා. අනුසය හැටියට. ඉතින් ඒක නිසා ඔබ මේ දහම් සාකච්ඡාවට, මේ භාවනා වැඩසටහනට පැමිණියේ ඔබේ හිත පිරිසිදු කරගන්න. නැතුව දියුණු කරගන්න, හදාගන්න, සංවර්ධනය කරගන්න, ධ්‍යාන ලබන්න, අභිඥා ලබන්න නෙමෙයි. ඒ ධ්‍යාන, අභිඥා වගේ දේවලුත් ලෝකේ තියෙනවා. නමුත් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඊට වෙහා ගිය මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එහෙම නැත්නම් භව උදුරා දමන්නට උපකාරක ධර්මතා 36ක්. මොන බවද? රාග බව, ද්වේෂ බව, මෝහ බව. කාගේ හිතේ උපදිනද? තමන්ගේ හිතේ. තමන්ගේ හිතේ උපදින රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට, සහ මුලින් උදුරා දමන්නට, සදාටම උදුරා දමන්නට උපකාරක ධර්මතා 37ක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. සතර සතිපට්ඨානය, සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ, ආරෂ්ඨාංගික මාර්ග. මේකෙන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් සිද්ධ වෙන්නේ, ඒක පූර්ණ වෙනකොට ඔබේ හිතේ මෙතෙක් අනවරාග්‍ර සංසාරේ කල්ප කාලාන්තරයක පටන් බැහැගෙන, මුල් බැහැගෙන තිබුණු ඔය රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල ඉදිරියනවා. මේ මුල උදුරන්න ඕන. මේ මුල ඉදිරියොත් ඔබ මගඵල ලැබූ ආර්යයන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. ගිහියෙක් වුණත්, පැවිද්දෙක් වුණත්, ස්ත්‍රියක් වුණත්, පුරුෂයෙක් වුණත්.
මේ මුල මේ කෙලෙස් මුල් තුන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා දැමිය යුතුයි, දැමිය හැකි. බුදුහාමුදුරුවෝ මේක උදුරා දාන්න බැරි නම් මේ ධර්මයේ දේශනා කරන්නේ නැහැ. උදුරා දමන්න මිනිස්සෙකුට පුළුවන්. පුළුවන්කම නිසායි බුදුහාමුදුරුවෝ මේ ධර්මය ඔබට මට දේශනා කළේ. හැබැයි මිනිස්සු ලේසියකට මේ මග තේරුම් ගන්නේ නැහැ. මේ මග අනුගමනය කරන්නේත් නැහැ. භාවිතයට ගන්නෙත් නැහැ. නමුත් මේ මග හොඳට තේරුම් ගන්න ඕන, අහගන්න ඕන, දැනගන්න ඕන. මේක හරියටම යථා පරිදි තේරුම් ගත්ත මග අනුගමනය කළා භාවිතයට ගන්න ඕන. භාවේතබ්බංච භාවිතං. එතකොට අර කෙලෙස් පහතබ්බංච පහිනං වෙනවා. ඉතින් ඒක නිසා ඔබ හොඳට කල්පනා කරගන්න ඕන. ඔබ මේ සංසාර ගමනේ මේ දුක් විඳ විඳ මේ දුකෙහිම ගැලී දුකෙන් මිදී නිදහස් වන්නට නොදැන මේ දුක් පැවැත්ම පවත්වාගෙන යන්නේ කාගේවත් වරදක් එහෙම නිසා නෙමෙයි. වරදකරු ඔබමයි. ඔබේ වරද තමා ඔබ මේ පරම සත්‍ය නොදැනීම, තේරුම් නොගැනීම. මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තත්වය ඔබ තේරුම් නොගැනීම. මේ පැවැත්ම තුළ ඔබේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වන බොහෝ දේවල් තියෙනවා, ධර්මතා තියෙනවා. ඒ කිසිවකුත් ඔබට මට මොන විශ්වකර්මයකට බලධාරියෙකුටවත් ඒවා ඒ ආකාරයෙන්ම නිත්‍යසේ, සුඛසේ, අත්ථසේ පවත්වන්න නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒවා ලෝකේ කැරකෙනකොට, භ්‍රමණය වෙනකොට, වේලාව කාලය ගත වෙලා යනකොට, මේ විශ්වය කැරකෙනකොට, භ්‍රමණය වෙනකොට, කම්පිතං ප්‍රකම්පිතං සම්පකම්පිතං වෙනකොට ඒ සියල්ල විපරිණාමයටපත් වෙනවා. මේ විපරිණාමයටපත් වීම අපි යථා පරිදි දැක ගන්න ඕන. මේක ඇහෙන් දැක ගන්න බෑ. මේක කනෙන් අහලා දැන ගන්නත් බෑ. මේක අර යථාභූත ඥාන දර්ශනයෙන් ප්‍රඥාවෙන් දකින්න ඕන. මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන ධර්මතාවය. ඒක ඔබ දැනගත්තා නම් ඔබ කිසිවකුත් කිසි දෙයක් මේ පැවැත්ම තුල තියෙන කිසිවකුත් ඔබ ඔබේ කැමැත්ත අනුව උපාදානය කරගෙන ඒ කැමැත්ත දිගටම පවත්වන්න කල්පනා කරන්නේ නැහැ. කැමැත්තක් තියෙනවා. ඔබ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට තාම තේරුම් නොගත් හැටියට යම් කැමැත්තක් තියෙනවා. කැමැත්ත තිබුණට ඒ කැමැත්ත ඔබට ඍෂි පරිදි, මනාප පරිදි, ඕන පරිදි, අවශ්‍ය පරිදි ඒක පවත්වන්න නවත්තන්න බෑ. මොකද විපරිණාමය නිසා. මේ විපරිණාම ධර්මය බුදුහාමුදුරුවෝ සබ්බේ ධම්මා විපරිණාම ධම්මා. විපරිණාමයටපත් නොවන දෙයක් ලෝකේ සංකතයක් හැටියට බිහි වෙන්න, උපදින්න, ක්‍රියාත්මක වෙන්න, පවතින්න බෑ. එහෙමනම් මේ බුදු දහමේ හරය, අර්ථය ඔබට ඉදිරියට තේරුම් ගන්න පුළුවන් වෙයි. බුදුහාමුදුරුවෝ මේ විපරිණාම ධර්මය විග්‍රහ කළා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා. පියවර තුනක් තියෙනවා. වචන තුනකින් විග්‍රහ කළේ. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. මේක විරුද්ධ වචන තුන. නිච්චං සුඛං අවිපරිණාම ධම්මං. එහෙම නැත්නම් අත්ත මම කොට ගන්නවා. නිච්චසේ, සුඛසේ, අත්ථසේ පෘථග්ජන පුද්ගලයෝ සියලු දේ කල්පනා කරනවා, ගන්නවා, බලනවා, තීරණය කරනවා. ඒ අනුව තණ්හාවෙන් උපාදානය කරනවා. මේ උපාදානය කියන එක ඔබේ හිතේ ඇති වෙන දෙයක්. අතේ නැහැ. දැන් ඔය අතේ උපාදානයක් නැහැ. හැබැයි හිතේ තියෙනවා දහසකුත් එකක් ඔබේ සිතේ උපාදාන තියෙනවා. දැන් ඔබේ දරුවෝ ගැන, ගෙවල් ගැන, ඉඩකඩම් ගැන, සබ්බ සකල මනාව ගැනම ඔබේ හිතේ උපාදානයන් තියෙනවා.
මේ උපාදානයන් සියල්ලටම හේතුව තණ්හාව. මේ තණ්හාවටත් හේතුවක් තියෙනවා. තණ්හාවට හේතුව ඔබ අර ඇහැට ප්‍රිය මනාපසේ නිත්‍යසේ දකිනවා. කනට ප්‍රිය මනාපසේ නිත්‍යසේ දකිනවා. නාසයට ප්‍රිය මනාපසේ නිත්‍යසේ දකිනවා. දිවට ප්‍රිය මනාපසේ නිත්‍යසේ දකිනවා. කයට ප්‍රිය මනාපසේ නිත්‍යසේ දකිනවා. මනසට ප්‍රිය මනාපසේ නිත්‍යසේ දකිනවා. හයටම. හැබැයි ඔබ මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන අර සබ්බ සකල මනාප සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති තේරුම් ගන්නවා. එතකොට අසුතත් පු탁ජන පුද්ගලයෙකුට මේ අනිච්ච දුක්ඛ අනාත්ත එහෙම නැත්නම් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගන්න බෑ. තේරුම් නොගැනීමමයි ඒ පුද්ගලයාට තණ්හාවක් ඇති වෙන්නේ. ඒ පුද්ගලයා ප්‍රිය මනාපදේ නිච්චසේ සුඛසේ අත්සේ දකිනවා. ඒ අනුව තණ්හාවෙන් උපාදානය කරගන්නවා මේක හරියට මාර්යා ඇට වූ උගුලක්. උතාරයක්. මාරෝ උතාරම්. උගුලක්. මේ උගුලට සියලු අසුතවත් පු탁ජන පුද්ගලයෝ අහු වෙනවා. අර ඔබේ ඇහැට ප්‍රිය මනාප මිහිරි මధుර ලස්සන රූප දකිනවා. ඒ රූපයට ඔබ තුළ වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් වේමත්තතාවයක් ඇති වෙනවා. වේගයක් මත්වීමක් ඇති වෙනවා. වේමත්තතාවයක වේග. මේ වේගයයි මත්වීමයි නිසා ඔබේ හිතේ තණ්හාවක් ඇති වෙනවා. යන් ලෝකේ පිය රූපං සාත රූපං ettේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවේසමානා නිවේසති කිව්වේ බුදුහාමුදුරුවෝ. ඒක නිසා අසුතත් පු탁ජන පුද්ගලයෝ සියලු දෙනා මේ ඇහෙන් දකින ප්‍රියමනාප රූපය, කනට ඇහෙන ප්‍රියමනාප ශබ්දය, නාසයට දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳ, දිවට පැනෙන ප්‍රියමනාප රස, කයට දැනෙන ප්‍රියමනාප පහස, මනසට දැනෙන ප්‍රියමනාප ධම්මතාවයන් වලට තණ්හා වෙනවා. තණ්හාව නිසා උපාදානය සිද්ධ වෙනවා. උපාදානය සිද්ධ වීම නිසා ඔබ උගුලක ණය උගුලක පැටලෙනවා. මේ සංසාර ගමන මේ ණය ගන දෙනුවක්. ඔබ අර මායයට අයිති දේ ওই පංචස්කන්ධයම ඔබ ණයට ගන්නවා. මායයටයි අයිති. ඔබ ඔබේ කරගන්න හදනවා මායයට අයිති දේ. ඔබ මායයට ණය වෙනවා. ඒ වගේම ඔබ තව විවිධ ආකාරයෙන් මේ ඝන දෙනුවේදී ණය වෙනවා. මේවා පිළිබඳව මේ ණය පිළිබඳව අපි ඉස්සරහට හෙට උදේට මීට වඩා ලොකු විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ කොහොමද මේ ණය වෙන්නේ? මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ විනය්‍ය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං කියලා මේ ණයෙන් වෙන් වෙන හැටි, මිදෙන හැටි, නිදහස් වෙන හැටි. මේ ණය ගන්න දෙනුව කවදා හෝ නිදහස් වෙන්න ඕන අවසාන වශයෙන්. එහෙම නැත්නම් බුද්ධ දේශනාවට අනුව මේකේ තියෙනවා මේ ණය කියන එකේ විරුද්ධ වචනේ අනන සුඛය, අත්ති සුඛය, අනවජ්‍ය සුඛය, බෝයිග සුඛය, නෙය්‍ය සුඛය. මෙහෙම තියෙනවා සැප. මේ පෘථග්ජන පුද්ගලයන්ගේ සැපේ එකක්. ඒක ආමිෂ සැපයක්. නමුත් ආර්ය ශ්‍රාවකයාගේ සැපය අර අනන සුඛ, අත්ති සුඛ, අනවජ්‍ය සුඛ, භෝග සුඛ, නෙය්‍ය සුඛ මෙහෙම තියෙනවා. ඒවා යම් ආකාරයකට මිදී නිදහස් වීමක්. මේ මිදී නිදහස් වෙන්නේ ණයෙන්. මේ ණය ගන්න දෙනුව තියෙන තාක්කල් ඔබ ඒ ණය ගෙවන්න ඕන. ඔබ නම් ණය උනේ මේ ණය කියන්නේ මේ මුදලින් වෙන ණය එහෙම නෙමෙයි. මුදලින් වෙන ණය මේකෙන් ලක්ෂකින් එකක් විතර. නමුත් ඔබ ලෞකික වශයෙන්, භෞතික වශයෙන් උත්, ආධ්‍යාත්මික වශයෙන් උත්, මනෝමය වශයෙන් උත් ඔබ ණය වෙනවා. අම්මගෙන් කිරි බිව්වා නම්, ගුරුවරයෙකුගෙන් ඉගෙන ගත්තා නම්, කාගෙන් හෝ
සේවකයෙකුගෙන් ස්වාමියෙකුගෙන් පඩිගත්තා නම් ස්වාමියෙකුගෙන් වැඩගත්තා නම් සේවකයෙකුගෙන් තව නොයෙකුත් ආකාරයට ඔබ ණය වෙනවා. ඒ නිසා මේ ණය සාදාටම සහ මුලින්ම අර මුදලින් ණය නෙමෙයි. දැන් මුදලින් ණය කියන එක බොහොම සුළු කොටසක්. ඔබ සමහර විටක බැංකු වලින් ණය ගන්න පුළුවන්, යාළුවන්ගෙන් මිත්‍රයන්ගෙන් ගන්න පුළුවන්, ආණ්ඩුවේ රජයේ සේවකයෝ නම් රජයෙන් ගන්න පුළුවන්, කොම්පැනියේ වැඩ කරන අය නම් කොම්පැනියෙන් ගන්න පුළුවන්. ඒක බොහොම සුළු එකක්. ඊට වඩා කෝටියක් ණය වෙනවා අම්මට අම්මගෙන් කිරි බිව්වහම, තාත්තට තාත්තා හදා වඩාගෙන උගන්නලා ලොකු මහත් කළා කටයුතු කරේ. ඒ වගේම ඔබ සමහර විට ගෙදර ඉන්න මෙහෙකරුවන් ඔබ හදාගත්තා වෙන්න පුළුවන්. ඒ වගේ තව බොහෝ දෙනෙකුට ඔබ ණය වෙනවා. මේ ණය සියලු දේ ඔබ ගෙවන්න ඕන. ඔබ ගෙවිය යුතුයි. නැත්තම් හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා තව බොහෝ ආකාරයටත් ණය වෙනවා. හෙට උදේට ඒක තව විස්තරයක් මීට වඩා කියනවා. දැනට තේරුම් ගන්න ඕන ඔබ ණයකාරයෙක්. මේ ණය ගෙවන්න තමා ඔබ ඉපදුනේ. හැබැයි ඉපදිලා ඔබ ණය කොටසක් ගෙවනකොට ඔබ අසුතත් පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඔබ අලුතෙන් ණය වෙනවා. මේ අලුතෙන් ණය වෙන එක ගෙවන්න ආයි ඉපදෙන්න ඕන. ආයි ඉපදෙන්න ඕන. නැවත නැවත යායන් තණ්හා පෝනෝ භවිකා තත්ත්‍ර තත්‍රාභිනන්දනි. මේ තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන ඔබ ණයකාරයෙක්. මේ ඉපදුනේ ණය ගෙවන්න. අම්මට තාත්තට ණය ගෙවන්න ඕන, ගුරුවරුන්ට ණය ගෙවන්න ඕන, සාම්පුරුෂයාට භාර්යාවට ණය ගෙවන්න ඕන, දරුවන්ට මුණුබුරන්ට ණය ගෙවන්න ඕන, සහෝදරයන්ට ණය ගෙවන්න ඕන, තව නොයෙකුත් අයට ණය ගෙවන්න තියෙනවා. ඔබ ඒ ණය ගෙවන්න ඕන. ගෙවන්න නැතුව මේ ණයෙන් මිදී නිදහස් වෙන්න බෑ. හැබැයි මේක බොහොම සරල දෙයක්. ඔබ මේක තේරුම් ගත්තට පස්සේ ඔබට මේක තේරුම් කරලා දෙන්න ඕන. ඔබ ණය නැත්නම් ඔබ අරහත් තත්ත්වයට පත් වෙනවා. ඔබ අරහත් තත්ත්වයට පත් වුණා කියන්නේ තව ණය නැහැ. හැබැයි ඒත් වැය කරන්න ඉතුරු වෙන්න පුළුවන් කොටසක්. අර ණය ගෙවලා ඉවරයි. ඊට පස්සේ අලුතෙන් ණය වෙන්නේ නැහැ. අනුසය උපදින්නේ නැහැ. නමුත් අර අතීතයේ තිබුණු කොටසක් ණය ගෙවන්න ඕන. ඒකටසත් ණය ගෙවනවා අරහතුන් වහන්සේ ජීවිත කාලය තුල පිරිනිවන් පාන්න අර සෞපදිශේෂ පරිනිබ්බායි තත්වයට පත් වෙන්නට පෙර. ඒ නිසා අර අරහතුන් වහන්සේ නැවත කිසිම දවසක කිසිම කෙනෙකුට ලෝකේ කිසිම සත්වයකට පුද්ගලයෙකුට හෝ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරට හෝ ණය නැත. අනන්ත සුඛය කිව්වේ ඒකයි. අත්ති සුඛය කිව්වේ ඒකයි. අනවජ්‍ය සුඛය කිව්වේ ඒකයි. ඒක නිසා සියලු ණයෙන් මිදී නිදහස් වෙනවා. මායයටවත් ණය නැහැ. මායයටවත් හොයාගන්න පිළියක් නැහැ. ඒ තත්වයට පත් වෙන්න ඕන. මේ ණය ගන්න දිනුවෙන් මිදී නිදහස් වෙන්න අවශ්‍යයි. ඔබට මේක මේ දිගටම මේ සතිය පුරාම මේ පිළිබඳව තව බොහෝ කරුණු අහගන්න පුළුවන් වෙයි. ඔබ ඒ වගේම ඔබ මේ ණය වෙන ආකාරයක් දැනගන්න ඕන. ඔබ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කළොත් ණය වෙනවා. ඔබ දස අකුසලයේ හැසිරුණොත් ණය වෙනවා. ඔබ ණය වෙනවා. අලුතෙන් ණය වෙනවා. එවනුත් ණය වෙනවා. ඒ වගේම ඔබ ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, පටිඝයෙන් තව කෙනෙකුට ඊර්ෂ්‍යාවෙන්, ද්වේෂයෙන්, වෛරයෙන්, වචනයෙන්, ක්‍රියාවෙන්, සිතුවිල්ලෙන් හෝ ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති වුණොත් අලුතෙන් ණය වෙනවා. මේකෙනුත් මිදී නිදහස් වෙන්න ඔබට පුළුවන්. ඔබ මෙත්තානුසතිය වැඩුවොත්, මෙත් සිතක් වැඩුවොත්, පරම මෛත්‍රිය වැඩුවොත්, අප්‍රමාණ චේතෝ විමුක්තිය වැඩුවොත් ඔබ ණය වෙන්නේ නැහැ. ඔබ ණයෙන් මිදී නිදහස් වෙනවා. ඒ වගේම රාගයෙන් කටයුතු කරනකොට අර නිකාමලාභී තත්වයට එහෙම නැත්නම් නෙක්ඛම්ම කියන කාමයෙන් වෙන් වූ නිදහසු කාමයේ විවිච්ඡ පාපයේ අකුසල ධම්මේ විවිච්ඡ තත්වයට පත් වුණොත් ඔබ ණය වෙන්නේ නැහැ. ඒ වගේම ඔබට අර විහිංසා විතක්ක ਵਿਚාර එනකොට අවිහිංසා විතක්ක ਵਿਚාර සවිතක්ක සවිචාර පැවැත්වුවොත් ඔබ ණය වෙන්නේ නැහැ. එතන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරවදාළ ධර්මය සියලු තැන් වල
අපිට මේ ණයෙන් විදී නිදහස් වෙන මාර්ගයක් හැටියටත් කියා දෙන්න පුළුවන්. ණයෙන් විදී නිදහස් වුණොත් අරහත් ත්වයටපත් වෙනවා බවත් පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ හොඳට කල්පනා කරගන්න ඕන ඔබ ණයකාරයෙක්. තරමක් දුරට හෝ ඔබ ණය ගෙවන්න ඉතුරු වෙච්ච පුද්ගලයෙක්. ණය ගෙවමින් යන පුද්ගලයෙක්. මේ ණය ගෙවන්නම ඕන. අවසන් කරන්න ඕන. අලුතෙන් ණය වෙන එක නවත්තන්න ඕන. කීනම් පුරාණං නවන්නත්ති සම්භාවං විරත්ත චිත්තේ ආයතිකේ භාස්මින් තේ කීන බීජා විරුලිච්ඡන්தோ නිබ්බන්ති දීරා යතාම්පදීපෝ කියලා රතන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේකයි. කීනම් පුරාණ අතීත ණය ගෙවන්න ඕන. නවන්නත්ති සම්භාවං අලුතෙන් ණය වෙන එක නවත්තන්න ඕන. අලුතෙන් ණය වෙන වැඩ නොකර ඉන්න ඕන. ඒ වගේම විරත්ත චිත්තේ ආයතිකේ භාස්මින් මේ ණය නිසා අපේ හිතේ ඇතිවෙන ආයතනික රටාවෙන් මිදී නිදහස් වෙන්න අවශ්‍යයි. මේ පිළිබඳව ඔබට ඉස්සරහට තව විග්‍රහ වශයෙන් පැහැදිලි වශයෙන් දේශනා කරනවා. මේ මගපල් ලැබෙනවා කියන්නේ ඒකයි. ඔබ යම් අවස්ථාවක ඊළඟ තව ප්‍රශ්නයක්. ඔබ යම් අවස්ථාවක මේ පැවැත්ම ජීවත් වීම පංචස්කන්ධ උපාදානය ජීවිතයක් පවත්වාගෙන යාම ඇහැ කන නාසය දිවකය මන හය ආස්වාදනය කිරීම පිළිබඳව ඔබ යම් යථාභූත ඥාන දර්ශනයක් දැක්කොත් ඔබගේ දැක්ම පිරිසිදු වෙනවා. දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති වෙනවා. එහෙම නැත්නම් සම්මා දිට්ඨියටපත් වෙනවා. ධම්මෝ සම්දිට්ඨිකෝ තත්ත්වයටපත් වෙනවා. ඔබ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඔබ තුල තියෙන දැක්ම දෘෂ්ටිය ආකල්පය ඔබ හදාගත්ත මිම්මක්. ඔබ හදාගත්ත මිම්මකින් තමයි ඔබ මනින්නේ. ඒ නිසා සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ තමන්ම හදාගත්ත මිම්මකින් මානයකින් කෝදුවකින් මනලයි කටයුතු කරන්නේ. ඔබට යමක් ප්‍රියයි. ඔබට යමක් අප්‍රියයි. මේ ප්‍රියාප්‍රිය තමයි මිම්ම කෝදුව මානය. ඒක තමයි දැක්ම හැටියට තියෙන්නේ. ඒක තමයි දෘෂ්ටි හැටියට තියෙන්නේ. ඒක තමයි ආකල්පය. දැන් අපි ගමු බොහොම සරල දෙයක් දූරියන් ගෙඩියක්. දූරියන් ගෙඩිය එක්කෙනෙකුට ප්‍රියයි මනාපයි අමෘතය වගේ රසයි. ඒ දූරියන් ගෙඩියම සමහර විට මහත්තයාට ප්‍රියයි නෝන මහත්තයාට ඒක අමිහිරි අප්‍රියයි අමනාපයි වමන යන තරම් ඒක අප්‍රියයි. මේක මේ දූරියන් ගෙඩියේ තියෙන වරදක් හැටියට තමයි අර අසුතවත් පු탁ජන පුද්ගලයා බලන්නේ දකින්නේ දෙන්නම දෙපැත්තෙම. දූරියන් ගෙඩිය දකින්නේ අර ප්‍රියමනාප දෙයක් හැටියට. ඒ වගේම ඒ දූරියන් ගෙඩියෙම පාට එකයි වර්ණ එකයි රස එකයි ගන්ධ එකයි සුවඳ එකයි දෙකක් නැහැ. නමුත් දෙක තියෙන්නේ අර ප්‍රියමනාප පුද්ගලයාගේ මිම්ම කෝදුව එකක් අප්‍රිය අමිහිරි පුද්ගලයාගේ මිම්ම කෝදුව එකක්. ඒවා තමන් පුරුදු කරගත්ත හදාගත්ත පුහුණු කරගත්ත හිතේ ඇති කරගත්ත මිම්ම කෝදුව මානය. ඒක වෙන මොකක්වත් නෙමෙයි. අර අහිංසක දූරියන් ගෙඩියට තමයි දෙන්නම මේ ප්‍රිය වෙන්නේ අප්‍රිය වෙන්නේ. මේක තමන්ගේ හිතේ තියෙන දෙයක් බව තමන් ඇති කරගත්ත දෙයක් බව නොදන්නාකම තමා අඥානකම. නොදන්නාකම නිසායි අර දූරියන් ගෙඩියට අප්‍රිය පුද්ගලයාට ද්වේෂයක් ඇති වෙනවා. දූරියන් ගෙඩියට ප්‍රියමනාප පුද්ගලයාට රාගයක් ඇති වෙනවා. එතකොට මේ රාගයටයි ද්වේෂයටයි දෙකටම හේතුව තමන් ගාව හදාගත්ත මේ ප්‍රිය අප්‍රිය කියන මිම්ම කෝදුව මානය වෙන මොකක්වත් නෙමෙයි. මේ කෝදුව වෙනස් කරන්න බෑ වෙන කාටවත්. ඔබ හදාගත්ත ඔබේ හිතේ මුල් බැහැගත්ත ඔය මිම්ම කෝදුව මානය ඔබට විතරයි වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරන්න ඕනේ. මේ වෙනස් කර පුද්ගලයෙකුට මේ අර ප්‍රිය අප්‍රිය දෙකම අත්තර දාලා ඒ පිළිබඳව උපේක්ඛාසිතකින්
කටයුතු කරන්න පුළුවන්. එතකොට ඔබ යම් ආකාරයක සුතවත් අරිය ශාවකයෙක් වෙනවා නම් ඔබේ හිතේ උපේක්ඛාසිතක් ඇති වෙනවා. මේ උපේක්ඛාව කියන එක පිළිබඳව අපි ඉස්සරහට හුඟක් කතා කරන්න ඕන. මේ උපේක්ඛාසිතක් ඇති කරගත්ත පුද්ගලයාට කොච්චර ප්‍රියමනාප වුණත් තණ්හාවෙන් ඇලෙන්නේ නැහැ, උපාදානය කරගන්නේ නැහැ. කොච්චර අප්‍රිය වුණත් ගැටෙන්නේ නැහැ, පටලැවෙන්නේ නැහැ, පටිඝයක්, ක්‍රෝධයක්, වෛරයක් ඇති වෙන්නේ නැහැ. ඒක ඉවසනවා. ඒක විමසනවා. ඒකෙන් උපේක්ඛාසිතින් ඒක ඉවසලා විමසලා ඒකෙන් ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව කටයුතු කරනවා. මේක තමයි නිවන් මඟ, වෙන මොකක්වත් නෙමෙයි. ඒක නිසා දැන් අර මිම්මක් හදලා මිම්මෙන් මනින, කෝදුවෙන් මනින පුද්ගලයා තුල ප්‍රිය දෙයට ඇලීමක් ඇති වෙලා තණ්හාවෙන් උපාදානය කරගන්නවා. අප්‍රිය දෙයට ගැටීමක් ඇති වෙලා පටිඝයෙන්, මෝහයෙන්, මුලාවෙන් කටයුතු කරනවා. දෙකම සිද්ධ වෙනවා. රාගය, ද්වේෂය, මෝහය තුනටම මුල් වෙන්නේ මේ ප්‍රිය අප්‍රිය බව. මේ ප්‍රිය අප්‍රිය බව ඔබ හදාගත්ත දෙයක්. දැන් ඔබේ ගෙදර දෙපැත්තේ, මේ පැත්තේ ගෙයක් තියෙනවා, මේ පැත්තේ ගෙයක් තියෙනවා. ඔබ එක ගෙයක් ප්‍රියමනාප පුද්ගලයෝ, අනික් පැත්තේ අප්‍රියමනාප පුද්ගලයෝ. අර දූරෙන් ගෙඩිය වගේම තමයි. සියලු දේ මෙහෙමයි. ඉතින් ඒක නිසා දැන් ඔබයි මේ අර පුද්ගලයා ප්‍රියයි, මේ පුද්ගලයා අප්‍රියයි කියලා තීරණය. සමහරට ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඒගොල්ලෝ දන්නෙත් නැතුව ඉන්නවා. නමුත් ඔබයි ඔය මිම්ම හදාගත්තේ, ඔබටයි ඔය මිම්ම වෙනස් කරගන්න පුළුවන්. මේ මිම්ම, ඔබ හදාගත්ත මිම්ම වැරදි බව ඔබ කල්පනා කරන්නේ නැහැ, තේරුම් ගන්න බෑ. ඒකයි අර අසුතවත් පු탁 යන පුද්ගලයා තුල රාගය, ද්වේෂය, මෝහය තුනම උපදින. එතකොට මේ රාගය, ද්වේෂය, මෝහය කියන කිලුටු ගති, කෙලෙස් ගති, වැරදි ගති, කැත ගති, කළු ගති, මේ සංසාර ගමන දික් කරන ගති ඇති වෙන්නේ ඔය ප්‍රිය අප්‍රිය කියන මිම්මක් ඔබ තුල තියෙන එක. බුදුහාමුදුරුවෝ කිව්වා මේ ප්‍රිය අප්‍රිය දෙකම පරිඤ්ඤාතම් පරිඤ්ඤය පරිඤ්ඤාතන්ත. පිරි අපිරි දෙකම සිඳලා උපේක්ඛාසිතින් බලන්න පුරුදු වෙන්න ඕන. කටයුතු කරන්න පුළුවන් වෙන්න. ක්‍රියා කරන්න පුළුවන් වෙන්න. එහෙම පුළුවන් වුණොත් ඔබ යම් ආකාරයක ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නට සුදුසුකම් ලබනවා. ඒක හැම තැනටම, දෙයටම, අවස්ථාවටම, ධර්මතාවයටම ඔය උපේක්ඛාසිත ඔබට අවශ්‍යයි. ඔබ යම් ආකාරයක ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් නම් ඔබට මේ උරුම වන, ඔබ මේ හදාගන්නා සියලු දුකට හේතුව ඔය උපේක්ඛාසිතක් ඔබ තුල ක්‍රියාත්මක නොවන බව. ක්‍රියාත්මක නොවන බව. ඒක නිසා ඔබ කවුරුත් කල්පනා කරන්න ඕන මේ උපේක්ඛාසිතක් ඔබට ඇති කරගන්න පුළුවන් නම් මෙත්තා, කරුණා, මුදිතා ඊගාටයි උපේක්ඛා. නිකම්ම උපේක්ඛාසිතක් ඇති කරගන්න බෑ. ඒකට මුලින් කරුණු තුනක් තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, ඊට පස්සේ උපේක්ඛා. එතකොට ওই මෙත්තා, කරුණා, මුදිතා තුන නැතුව උපේක්ඛාසිතක් ඇති වෙන්නේ නැහැ. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් තුනෙන්ම මිදී නිදහස් වෙන්න පුළුවන් ඔබට උපේක්ඛාසිතක් ඇති කරගත්තොත්. අර ණයෙන් මිදී නිදහස් වෙන ක්‍රමයමයි මේකත්. ඒ වගේම දැන් මේ ණයෙන් මිදී නිදහස් වෙන ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් කිව්වෙත්, දස කුසලයේ පූර්ණ කර ගැනීමෙන් කිව්වෙත්, ඔය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා හතර බ්‍රහ්ම විහරණය කිව්වෙත්, මේ හැම දෙයකම කිව්වේ ඔබේ හිතේ අර කිලුටු වෙන ගතිය නවත්තලා නැති කරලා පිරිසිදු වෙන ගතිය ඇති කරන්න. ඔබේ හිත කිලුටුයි. කිලුටු කරගන්නවා ඔබ. වෙන කවුරුත් එහෙම ඔබේ හිත කිලුටු කරන්නේ නැහැ. ඔබ හිතන්න පුළුවන් ඔබේ තරහකාරයෝ, විරුද්ධකාරයෝ නෝන මහත්තයා මා හිත කිලුටු කරනවා, මහත්තයා මා හිත කිලුටු කරනවා, අම්මා තාත්තා හිත කිලුටු කරනවා, දරුවෝ හිත, එහෙම එකක් නැහැ. ඒක ඔබයි තේරුම් ගන්න ඕන. ඔබ ඔය අහක යන කුණු ගොඩවල් වලට ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්නේ නැත්නම් ඔබ ඔබේ හිත කිලුටු කරගන්නේ නැත. මේ කිලුටු කරගන්නේ ඔබේ අඥානකම, නොදන්නාකම නිසා.
කිලුට වුණොත් ඔබේ හිත දුක උරුම වෙන්නේ ඔබට, කර්මය උරුම වෙන්නේ ඔබට, පාපය අකුසලයේ පටිසන්ධින්නේ ඔබට, දුක ඉන්න වෙන්නේ ඔබට, වෙන කාටවත් නෙමෙයි. ඒක නිසා ඔබ ඔබේ හිත කිලුට කරගන්න එපා. කිලුට කර නොගන්න තමා බුදුහාමුදුරුවෝ මේ සියලු ධර්මය අවුරුදු 45ක් තුළ දේශනා කරපු සියලු දේ කිව්වේ ඔබේ හිත සචිත්ත පරියෝදපන. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. ඒතං බුද්ධානුශාසන. ඒක නිසා සචිත්තය, සචිත්ත කිව්වේ ස්වචිත්තය, පරියෝ පූර්ණ වශයෙන් පාලනය කරගෙන පිරිසිදු කරගෙන දපනය කරගෙන තමන් උපේක්ඛාසිතක් ඇති කර ගැනීමයි සචිත්ත පරියෝදපන. ඉතින් ඒක නිසා මේක තේරුම් ගත්තොත් ඔබටයි යහපත. ඔබයි දුකෙන් මිදෙන්නේ. ඔබටයි විමුක්තිය ලැබෙන්නේ. ඔබටයි මඟපල ලබන්න පුළුවන් වෙන්නේ. ඔබටයි සසර දුකෙන් සාදාටම මිදී නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේ හැඳින්වීමෙන් පස්සේ අපි මේ භාවනා වැඩසටහනේ දී ඔබට ත්‍රිපිටකයේ සඳහන් වන ත්‍රිපිටක ධර්මයේ එන සූත්‍ර ධර්ම 15ක් පමණ, ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් 15කට වැඩි, නමුත් සූත්‍ර ධර්ම 15ක් පමණ ඔබට අද ඉඳන් මේ හෙට අනිද්දා ඉදිරි දවස් 7 තුල අවසාන දවස් දක්වාම ත්‍රිපිටකයේ එන ඔබගේ නිවන් මගට උපකාර වන, මඟ පෙන්වන සූත්‍ර ධර්ම 15ක් පමණ ඔබට එකින් එක විග්‍රහ කරනවා. මේ බුද්ධ දේශනාවට අනුව යම් කිසි කෙනෙකුට මඟඵල ලබන්න නම් අවශ්‍ය මූලික කරුණු 4ක් තියෙනවා. මනුස්සත්ව පටිලාභෝ පරම දුර්ලභෝ පළවෙනි එක. මනුස්සත්ව පටිලාභයක් ලබන්න ඕන. ඔබ දැන් ඒක ලබලා තියෙනවා. ආයි ඔබ බොහොම අමාරුවෙන් කොයි දෙයෙන් හරි මනුස්සත්ව පටිලාභයක් ලබලා. දෙවෙනි කාරණේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණය කළ යුතුයි. ඒක නම් තාම නැති වෙන්න පුළුවන්. පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණය කළ යුතුයි. තුන්වෙනි එක ඔබ සද්දස්ස කුල පුත්‍රත්වයට පත් වෙන්න ඕන. ඒ සඳහා ඔබට කන සම්පත්තිය ලබන්න ඕන. ඒ සඳහා කන සම්පත්තිය ලබන්න ඕන. මේ කන සම්පත්තිය ලැබීම අත්‍යවශ්‍ය කාරණයක්. බුදුහාමුදුරුවෝ දේශනා. ඒ සඳහා කන සම්පත්තිය ලබන්න අර පතිරූප දේශ වාසෝච පුබ්බේතගත පුඤ්ඤතා අත සම්මා පණිතීච කියන තුනත් පූර්ණ වෙන්න ඕන. ඔබ ඒ තුනත් පූර්ණ වෙච්ච අය වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ එනවා මේ මගඵල ලබන කෙනෙකුට කන සම්පatti වචන දෙකක්. කන කියන්නේ එකක්, සම්පatti කියන්නේ තව එකක්. මේකේ විරුද්ධ වචනේ කන කියන එකේ විරුද්ධ වචනේ අකන, සම්පatti කියන එකේ විරුද්ධ වචනේ අසමජ්ජාති. අසමය. දැන් සිංහලෙන් වචනයක් තියෙන අසමජ්ජාති කියලා. අසමජ්ජාති පුද්ගලයෙකුට අසමජ්ජාති කියන්නේ සමත් වෙන්නේ නැහැ, නිවන් දකින්න සමත් නොවන පුද්ගලයා අසමත් කියන්නේ. අසමජ්ජාති කියන්නේ ඒකයි. ඉතින් ඒක නිසා මේ කන සම්පත්තිය ඊ타ත්ම වැදගත් දෙයක්. මේ කන සම්පත්තියෙන් තමයි අපි ආරම්භ කරන්නේ. ඔබ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබලා තිනවා. ඔබ සිරි සද්ධර්ම ශ්‍රවණය කරන්න ඇවිල්ලා තියෙනවා. ඔබ ධර්මයේ පිළිබඳව යම් දැනුමක් තියෙනවා. ඔබ මේ ධර්මය ඇසිය යුත්තේ, මේ ධර්මය අනුගමනය කරන්න ඕන මේ කන සම්පatti ලබා ගන්න. මේකයි හේතුව. බුදුහාමුදුරුවෝ ජීවමානව හිටිය කාලේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ කන සම්පත්තියක් මිනිසෙක් වුණාම කන සම්පත්තිය ලබන්න ඕන, මගපල් ලබන්න, නිවන් දකින්න නම්, කෙලස් කපන්න නම්. ඒ නිසා මේ කන සම්පත්තිය පිළිබඳව ලොකු තර්ක විතර්ක බුදුහාමුදුරන්ගේ කාලේ බුද්ධ ශ්‍රාවකයෝ නොඑක ආකාරයේ මේ කන අක්කන පිළිබඳව
කතා කළා. ඒ අනුව ත්‍රිපිටකයේ තියෙනවා ඔය ඔබට ලබා දුන්න පොතේ සූත්‍රයක් අක්කන සූත්‍රය 101 වෙනි පිටේ තියෙන්නේ අක්කන සූත්‍රය කියලා. මේ අක්කන සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුද්ධ භාෂිතයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයක්. බුදුහාමුදුරුවෝ ජීවමානව හිටිය කාලේ මේ බුද්ධ ශ්‍රාවකයෝ බුදුහාමුදුරුවෝ ගාව මහාන වෙච්ච මිනිස්සු බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා මේ කන සම්පත්තිය වචන දෙකක් කන සම්පත්තිය ලබන්න ඕන මගපල් ලබන්න නම් කියලා. මේක ටිකක් එදා බුද්ධ ශ්‍රාවකයන්ටත් තේරුම් ගන්න අමාරු වුණා. ඒ ගමන බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ අක්කන සූත්‍රයේ තියෙන ඒක තමයි කනකිච්චෝ ලෝකෝ තිබික්කවේ අසුතවා පුතුජනෝ භාසති. අසුතවත් පුතග්ජන පුද්ගලයන් මේ ධර්මය නොදන්නා කෙනෙක් අය කනකිච්චෝ ලෝකෝ. මොකද්ද මේ කන කියන එකේ තේරුම කියලා නොදැන කටයුතු කළා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා කනකිච්චෝ ලෝකෝ කියලා. මොකද්ද මේ කන කියන එක කියලා. ඒ ගමන නොච කෝසෝ ජානාති කනංවා අක්කනංවා. කෙනෙක් මේ කන සම්පත්තිය ලැබුවද ලබන්න පුළුවන්ද නැද්ද කියන එක ඒ අසුතත් පුතග්ජන පුද්ගලයෝ නොච කෝසෝ ජානාති කනංවා අක්කනංවා. මේ කන අක්කන දෙකේ වෙනස තේරුම් ගත්තේ නැහැ. ඒ අනුව මේ අසුතත් පුතග්ජන පුද්ගලයන්ට බුදුහාමුදුරුවෝ මේ අක්කන සූත්‍රය දේශනා කර වදාලා. මේ සූත්‍රයේ නම අක්කන සූත්‍රය. මේ බුදුහාමුදුරුවෝ කිව්වා අට්ටිමේ භික්කවේ අක්කනා අසමය බ්‍රහ්මචර්ය වාසාය. බ්‍රහ්මචර්ය වාසාය කියන්නේ අරහත් තත්වය. අරහත් ඵලය බ්‍රහ්මචර්ය වාසාය අක්කනා අසමය. අක්කනා අසමය කියන එකේ විරුද්ධ වචන තමයි කන සම්පatti. කන සම්පatti කියන එකේ විරුද්ධ වචන තමයි අක්කනා අසමය. අට්ටිමේ බුදුහාමුදුරුවෝ දේශනා කළා අට්ටි කියන්නේ 8. අවස්ථා 8ක් තියෙනවා කෙනෙකුට මේ කන සම්පත්තිය ලබන්න බැරි. මනුස්සය හැටියටත් කන සම්පත්තිය ලබන්න බෑ. මනුස්සය නොවන අය හැටියටත් කන සම්පත්තිය ලබන්න බැරි අවස්ථා 8ක් තියෙනවා. 4ක් මනුස්සයෝ 4ක් මනුස්සයෝ නොවන අවස්ථා. දැන් බුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා මෙතෙන්දී තථාගතෝච ලෝකෝ uppannෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති මේ විදිහට විග්‍රහ කළා. ලෞතර බුදු කෙනෙක් තථාගතෝච ලෝකෝ uppannෝ හෝති. තථාගත ධර්මය ලෝකේ මතු වුණාට පස්සේ මේ මග කියා දෙනකොට ඒ අනුව බුද්ධෝ භගවා මේ අට භග කළා බෙදලා ධම්මෝච දේශීයති ධර්මය දේශනා කරනවා. ලෞතර බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ධර්මය දේශනා කරනවා. මෙහෙම දේශනා කරන අවස්ථාවක ඕපසමිකෝ උපමා උපක්‍රම සම්‍යක් ප්‍රයෝග සහිතව පරිනිබ්බානිකෝ පූර්ණ වශයෙන් මේ බැමි තුනෙන් කපලා මිදී නිදහස් වෙන්න මග පාර කියා දෙනවා. සම්බෝධගාමි අර භවගාමි භවෙන් සම්බෝධගාමි බවට පත් වෙන්න සුගතප්ප වේදිතෝ අර දුගතියෙන් මිදලා සුගතියට පත් වෙන්න මග කියා දෙනවා. බුදු කෙනෙක් ලෝකයට ධර්මය දේශනා කරනවා. මෙහෙම කියා දෙන අවස්ථාවේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා අයංච පුද්ගලෝ යම් කිසි පුද්ගලයෙක් නිරයන් uppannෝ හෝති. යම් කිසි කෙනෙක් නිරේ ඉපදුනොත් ඒ පුද්ගලයාට මේ බුදුබණ අහන්න බෑ. තේරුම් ගන්න බෑ. තේරෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, දැනුමක් නැහැ. ඒ පුද්ගලයා අක්කනෝ අසමයෝ. නිරේ උපන්නොත් ඔබ මෙතන ඉන්න මමත් ඇතුළුව ඔබ සියලු දෙනා අතීතයේ අනවරාග්‍ර සංසාරේ
එකවරක් නෙමෙයි 100 වරක් නෙමෙයි ඊට වැඩිය නිරේත් දුක් විඳලා තියෙනවා. නිරේ දුක් නොවින්ද එක්කෙනෙක්වත් 100 වරක් දුක් නොවින්ද එක්කෙනෙක්වත් මෙතන නැහැ. ඔබ කොච්චරනම් අතීතයේ දුක් විඳලා තියෙනවා. නමුත් ඔබ අද මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබලා තියෙනවා. නිසා ආයි නිරේට යන වැඩ කරන්න එපා. නිරේට ගියොත් අක්කනෝ අසමයෝ. ඊළඟට දෙවෙනි අවස්ථාව පුනිත පරම්පිකවේ තථාගතෝ ලෝකෝ උප්පන්නෝ හොති. එහෙම තථාගතයන් වහන්සේ කෙනෙක් උපන්නකොට සත්තා දේව මනසානම් බුදුමග ධම්මෝජ්ජේසියති අයංච පුද්ගලෝ තිරච්චීන යෝනින් උප්පන්නෝ හොති. තිරච්චීන යෝනියක ඉපදුණා. මොකද තිරච්චීන යෝනි කියන්නේ? ඒකත් තේරුම් ගන්න ඕනේ. දැන් මිනිසෙක් හැටියට ඔබ සිරස්. ඔබේ මොලේ තියෙන්නේ කල්පනා කරන මනස තියෙන්නේ මොලේ තියෙන්නේ උඩ කෙරවල. ඔය ශරීරයේ බම්බයක් පමණ වූ ශරීර කූඩුවේ මුදුනේ. ඔබ සිරස්ව. නමුත් අනික් ඔය තිරස්චීන සත්තුන් කියන්නේ ඒගොල්ලන්ගේ මොලේ තියෙන්නේ පොළොවට සමාන්තරව. දැන් බලන්නකෝ කඩියෙක්, කූඹියෙක්, වේයෙක්, කරපොත්තෙක්, මීයෙක්, නායෙක්, පොළඟෙක්, හරකෙක්, එළුවෙක්, අලියෙක්, මාළුවෙක්, කුරුල්ලෙක්. ඔක්කොම ඉන්නේ තිරස්ව. ඒගොල්ලෝ ගමන් කරන්නේ ජීවත් වෙන්නේ පොළොවට සමාන්තරව තිරස්ව. ඔබ සිරස්ව. ඒ නිසා යම්කිසි කෙනෙක් තිරස්චීන යෝනියේ ඉපදුනොත් කන සම්පත්තිය ලබන්න බෑ. ලැබෙන්නේ නෑ. බුදු කෙනෙක් කියන බණ අහලා මගපල ලබන්න කිං කුසල ගවේසි කිං සත්‍ය ගවේසි කරන්න බෑ. එකයි තිරච්චීන යෝනියේ අක්කනෝ අසමයෝ කිව්වේ. තුන්වෙනි අවස්ථාව පුනිත පරම්පිකවේ අයංච පුද්ගලෝ පෙට්ටිවිසයන් උප්පන්නෝ හෝති. තුන්වෙනි අවස්ථාව පෙට්ටිවිසය. පෙට්ටිවිසය කියන්නේ මේ අනුන් දෙන පින ලබා ගන්න පේ වෙලා ඉන්නවා. පරදත්ත උපජීවීන් කියන කොටස. දැන් ඒ අයට පින්කමක් කරගන්න බෑ. පේතයන්ට භූතයන්ට ඔය බොහෝ වෘක්ෂ දේවතාවුන්ට භූමාතු දේවතාවන්ට මිත්‍යා දෘෂ්ටික දේවිතාවන්ට ඒ වගේම රූපී බ්‍රහ්මයන්ට මේ කිසිවෙකුටත් මේ අය බොහෝ බහුලයි මිනිසුන්ට වගේ හුඟක් මිනිස්සු වගේ දෙගුණයක් තුන්වෙනියක් ලෝකේ ඉන්නවා. මේ භූතයෝ පෙරේතයෝ දෙවි දේවතාවෝ රූපී බ්‍රහ්මයෝ. ඒ කිසිවෙකුටත් Tamanටම හිතලා කල්පනා කරලා මේ පින්කමක් කරලා පිනක් ලබා ගන්න පින්කමක් කරන්න බෑ. ඒ අය බොහෝ දෙනා මේ මිනිස්සුયો දෙන පින ලබා ගන්න පේ වෙලා ඉන්නවා. ඒකයි ඒගොල්ලෝ පෙට්ටිවිසය කිව්වේ. ඒගොල්ලන්ට කියන පරදත්තූප ජීවීන්. ඔබට නිතර මේ වචනේ අහන්න ලැබෙයි. පරදත්තූප ජීවීන් කියන්නේ පර කියන්නේ අනුන්. අනුන් දෙන පිනෙන් යැපෙන අය. ඔබගේ එක පුද්ගලයාගෙම ඔබ එක්කෙනෙකුගෙන් පින් බලාපොරොත්තු වෙන ඔබේ ඥාති මිත්‍රාදීන් මව්දෙමව්පියන් අතීතයේ සීයලා ආච්චිලා ස්වාමිපුරුෂයෝ භාර්යාවෝ දරුවෝ මුණුබුරෝ සහෝදරයෝ ඔබගෙන් පින් බලාපොරොත්තු වෙන මේ පෙට්ටිවිසයේ ඉන්න ලක්ෂයක් වුණාට ඉන්න පුළුවන්. ඒ තරමට ඉන්නවා. ඒ සියලු දෙනා ඔබෙන් පින් බලාපොරොත්තු වෙනවා. ඔබට පුළුවන් ඒ සියලු දෙනාට පින්කමක් කළාම පින් දෙන්නට සබ්බේ පානා සබ්බේ භූතා සබ්බේ සත්තා සබ්බේ දේවා බාන්තු සුඛිතාත්තා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ අය පෙට්ටිවිසය. ඒ අයටත් අනුන් දෙන පිනෙන් යැපෙන අයටත් කන සම්පත්තිය ලබන්න බෑ. අකනෝ අසමයෝ. මොකද ඒගොල්ලන්ට පින්කමක් කරන්න බැරුව කුසලයක් බවට පත් කරගන්න බෑ. පිනක් කරගන්න බැරි නම් කුසලයේ කොහොමවත් කරන්න බෑ. දෙකක් කරන්න ඕන. මිනිස්සෙක් වුණාම පින්කමක් කරන්න ඕන. පින කුසලයක් බවට පත් කරගන්න ඕන. ඒ දෙකම බෑ මේ පෙට්ටිවිසය කියන පරදත්ත උපජීවීන්ට. භූතයෝ, පෙරේතයෝ, මිත්‍යා දෘෂ්ටික දෙවියෝ, රූපී බ්‍රහ්මයෝ බොහෝ කොටසක් ඉන්නවා. ඒ වගේ අයට බෑ. එයාටත් අක්කනෝ අසමයෝ කන සම්පත්තිය ලබන්න බෑ. ඊළඟට වැදගත්ම කොටස ඔබ හොඳට දැනගන්න ඕන අයංච පුද්ගලෝ
අඤ්‍යතරං දීඝායුෂං දේවනිකාං uppannෝ hoti. දැන් දීර්ඝායුෂ දේවනිකායක ඉපදුනොත් යම් කිසි කෙනෙක් ඔබට කන සම්පත්තිය ලබන්න බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ දීර්ඝායුෂ දේවනිකා දීර්ඝායුෂ තියෙනවා. නමුත් මගපල් ලබන්න කන සම්පත්තිය ලබන්න බෑ. හේතුව අර දීර්ඝායුෂ දේවනිකාය කිව්වේ මේ ආකාසානඤ්ඤායතනය, ආකිඤ්ඤානඤ්ඤායතනය, විඥානඤ්ඤායතනය, නේව සංඥානාසඤ්ඤායතනය කියන මේ බ්‍රහ්මතල හතර. මේ බ්‍රහ්මතල හතරේ භාවනා කරලා ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා ඔය හතරට යන්න පුළුවන්. ඔබට ඉස්සරහට මේ පිළිබඳව සූත්‍ර ගණනාවක් විග්‍රහ කරනවා. මේ தത്വයට ගියොත් එහෙම ඒ தത്വයේ ඉන්න තාක්කල් කල්ප කාලාන්තරයක් අර අසිතවුස ඇඳුවේ ඒකයි. බුදුහාමුදුරුවෝ බුදු වෙන බව දැකලා බුද්ධත්වයට පත් වෙන බව දැකලා අසිතවුස hina වුණා. ඊට පස්සේ අසිතවුස බැලුවා බුදුහාමුදුරුවෝ බුදු වෙන්නේ නැහැ තාම. බෝසත් කුමාරයා තව අවුරුදු 35ක් යනවා. අවුරුදු 35කට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ බුදු වෙන්නේ. අසිතවුස බැලුවා තමන්ගේ ආයුෂ කීයද කියලා. එයාට තුන්කල් දක්නා නුවණක් තිබුණා. ඒක නිසා අභිඥාලාභී අෂ්ටාභිඥාලාභී අසිතවුස දැක්කා. අවුරුදු 35ක් යන ඉස්සෙල්ලා තමයි මිය පරලොව. යන්නේ කොහෙද කියලා බැලුවා. යන්නේ තැනත් නේව සංඥා නාසඤ්ඤා. අරහසඤ්ඤ තලෙ. එතකොට එතෙන්ට ගියාම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ Tamanට මේ බුදුහාමුදුරුවෝ කියන බණ අහන්න බෑ. එහෙමනම් මේ දීර්ඝායුෂ දේවනිකායකට යන්න යම් කිසි කෙනෙක් ධ්‍යාන ලබන්න ඕන. අභිඥා ලබන්න ඕන. මේ ධ්‍යාන ලැබුවොත් අනාර්ය ධ්‍යාන, අභිඥා ලැබුවොත් අනාර්ය අභිඥා, ඒ පුද්ගලයා අක්කනෝ අසමයෝ තත්වයට පත් වෙනවා. ඒ දීර්ඝායුෂ දේවනිකාය නිසා බොහොම ඩේන්ජරස්, එහෙම නැත්නම් බොහොම අවදානම් තත්වයක්. ඔබ හොඳට තේරුම් ගන්න ඕන. ඔබ බැරි විලාපත් ඔය ලංකාවේ තියෙන භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා මේ අනාර්ය අරූපී ධ්‍යාන වඩලා මේ දීර්ඝායුෂ දේවනිකායකට ගියොත් එහෙම යන අය ඉන්නවා. අදත් යන්න පුළුවන්. ගියොත් එහෙම ඒ පුද්ගලයාට බුදුවරු 7 නමක්, බුද්ධ කල්ප 7ක් අනාගතයේ මතුව බුද්ධ කල්ප 7ක් ඉවර වෙනකන් අර නේම සංඥානා සංඥායතනේ කල් ගෙවන්න වෙනවා. බුදුහාමුදුරුවෝ කියන බණ අහන්න, බලන්න, දකින්න, තේරුම් ගන්න බෑ. ඒකයි නේව සංඥා නා සංඥා කිව්වේ. ටික අන්තිම තමන්ගේ නිවන බොහොම ප්‍රමාද වෙනවා. තව කල්ප කාලාන්තරයක් නිවන ප්‍රමාණ වෙන වැඩක් මේ ඒ විදියට අනාර්ය අරූපී අනින්ජාභි සංකාර වඩලා මේ වගේ තැනක අතරමං වුණා. අනින්ජාභි සංකාර කිව්වේ ඒකයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ අනින්ජාභි සංකාර ප්‍රතික්ෂේප කළා, බැහැර කළා, ඉවත් කළා. බ්‍රහ්මජාල සූත්‍රයේත් මේක පැහැදිලිව තියෙනවා. ඒක නිසා මේ අක්කන සූත්‍රයේත් බුදුහාමුදුරුවෝ කියනවා මේ දීර්ඝායුෂ දේවනිකාය වලට යන අර අනින්ජාභි සංකාරය, එහෙම නැත්නම් අනාර්ය අරූපී ධ්‍යාන වඩලා ඔය දීර්ඝායුෂ දේවනිකාය වලට යන මිනිස්සු තමයි එදා ඔය උද්දකරාම පුත්‍ර, ආලාර කාලාම, අසිතතවුස, අර කොණ්ඩඤ්ඤවප්පිය බද්දිය මහානාම, ඒ වගේම ගයා කස්සප, නදී කස්සප, ජටිල කස්සප, ඒගොල්ලන්ගේ හිටිය ලක්ෂ ගාණක් ශ්‍රාවකයෝ සියලු දෙනා ඔය තැන් වලට යන්න තමයි ඒගොල්ලෝ හිටියේ. උතන් තමයි නිවන. නමුත් එතෙන්ට ගියොත් බුද්ධ කල්ප 7ක් යනකම් Tamanට නැවත ආපහු මනුස්සත්ව ප්‍රතිලාභයක් ලබන්න බෑ. ඒ නිසා නිවන වැහෙනවා. අක්කනෝ අසමයෝ මේකත් විග්‍රහ කළා. දැන් මේ 4 අපායයි 4 අසඤ්ඤ තලයයි බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ පුද්ගලයෙකු 4 දෙනෙකුටත් අවස්ථා 4කදී අක්කනෝ අසමය කන සම්පත්තිය ලබන්නේ. පළවෙනි එක පුනිත පරම්පිකවේ අයංච පුද්ගලෝ පච්චන්තිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති. ප්‍රත්‍යන්ත ජනපදයක මධ්‍ය මණ්ඩලයක පච්චාජාතෝ හෝති උපද ලැබුවා. එතකොට මිනිසෙක් වෙන්න ඕන ප්‍රත්‍යන්ත ජනපදයක ප්‍රතිරූප දේශයක උපත ලබන්න ඕන මධ්‍ය මණ්ඩලයක. එහෙම උපත ලැබුවත් මිනිසෙක් වෙලා
අද මනුෂ්‍ය වෙලා ඉපත ලැබූ ප්‍රත්‍යන්ත ජනපදයේ පතිරූපදේශයේ මධ්‍ය මණ්ඩලයයි ඔබ සියලු දෙනාම යම් ආකාරයක සෝච හෝති අවිඤ්ඤාතාරේසු මිලක්කේසු මේ ධර්මයේ තේරුම් නොගෙන යත්ත නත්ති ගති බික්කුණම් බික්කුණීනම් උපාසකානම් උපාසකානම් මේ යථා පරිදි යත්ත ගති නත්ති මේ ගති නැත්නම් මොන ගතිද බික්කු බික්කුණී උපාසක උපාසිකා මේ ගති හතරක් මේ නම් හතරක් නෙමෙයි නාම පද හතරක් නෙමෙයි මේක ක්‍රියා ගති හතරක් බික්කු කිව්වේ බව කය කිරීම බික්කුණී කිව්වේ බව කය කරන ස්ත්‍රියක් උපාසක කිව්වේ ආසව උපආසක ආසව කය කරන්නට අප කැප වෙලා ඉන්න පුද්ගලයා උපාසක උපාසිකා ස්ත්‍රියක් නම් මේ ගති හතරක් මේ හතර නැතුව මේක දැන් අද නාම පද හතරක් ඇටියට අපි පාවිච්චි කළාට මේක තියෙන්නේ ගති හතරක් බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන්නේ ගති මේ ගති යථා පරිදි තේරුම් නොගෙන මේ ගතිවල පිහිටන්න බැරි නම් මධ්‍ය මණ්ඩලයේ පතිරූපදේශයක ඉපදුනත් ඒ පුද්ගලයා පංචමෝ අක්කනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසයි. ඒ වුණත් අර මේ ගති හතරෙන් එකක් හෝ තේරුම් ගන්න බැරුව මේ ගති තමා තුළ පිහිටව ගන්න බැරි වුණා නම් ඒ පුද්ගලයාටත් මිනිස්සෙකුත් වෙලා පතිරූප දේශයකත් මධ්‍ය මණ්ඩලෙත් ඉපදලා බුද්ධ දේශෙත් මේ තත්ත්වයටපත් වෙන්න බැරි වුණා නම් ඒ පුද්ගලයාටත් කරන සම්පත්තිය ලබන්න බෑ අක්කනෝ අසමයෝ එක මිනිසෙක් ඊට පස්සේ මිනිසෙක් වෙලා ඉපදුණු දෙවන අවස්ථාව කියනවා කරන සම්පත්තිය ලබන්න බැරි පුඤ්ජ පරම්පිකවේ අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති සෝච හෝති මිත්‍යාදිට්ඨිකෝ විපරීත දස්සනෝ යම් කිසි කෙනෙක්ගේ දැක්ම දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටික නම් විපරීත දර්ශනයක් නම් ඒ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය විපරීත දර්ශනයක් නම් දැක්ම දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටික නම් ඒ පුද්ගලයාටත් කරන සම්පත්තිය ලබන්න බෑ මේ මිත්‍යා දෘෂ්ටිය දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය හැටියට බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා නත්ති දින්නම් දුන්දේ ඵල විපාකයක් නැහැ නත්ති ඊටං කරන දේ කියන දේ නත්ති උටං නත්ති සුඛ දුක්ඛට්ඨානං කම්මාඵලං කර්මඵල විශ්වාස කරන්නේ ඔය කරනවා පගා ගහනවා නොයෙකුත් දේවල් කරනවා දේශපාලකයෝ සම්පූර්ණයෙන්ම මෙන්න මේ ආකාරයට නත්ති සුඛ දුක්ඛට්ඨානං කම්මානම් ඵලානම් විපාක එයා හැටරක් නෙමේ ආගමේ ඉන්න බොහෝ දෙනාත් ව්‍යාපාරිකයෝ හැටියට ඉන්න ඔය බොහෝ දෙනාත් මේ නත්ති සුඛ දුක්ඛට්ඨානං කම්මානම් ඵලානම් විපාක කර්මඵල විපාකයේ පිළිබඳ විශ්වාසයක් නැහැ. ඊළඟට නත්ති අයන් ලෝකෝ නත්ති පරෝ ලෝකය. අර එලවක් නැහැ, මෙලවක් නැහැ, පරලොවක් නැහැ කියන මතු ආයි උපදින්නේ නැහැ කියන ඒ තත්ත්වේ නත්ති මාතා නත්ති පීඨා අර ණය ගන්න දෙනුවක් නැහැ අම්මට තාත්තට නත්ති සත්තා ඕපපාතිකා ඕපපාතිකව උපදින සත්තු අර මං කිව්වේ පරදත්ත උපජීවීන් භූතයෝ පෙරේතයෝ දේවි දේවතාවෝ බ්‍රහ්මයෝ තිරිසන් මේ වගේ ඕපාතිකව උපදින සත්තු ලෝකේ නැහැ මොකද පේන්නේ නැහනේ ඇහැට පේන්නේ නැහැ මසසට පේන්නේ නැහැ ඒකින්ද එහෙම සත්තු භූතයෝ නැහැ පෙරේතයෝ නැහැ පිංගන්නේ නැහැ කවුරුවක්ක පින් දෙන්න බෑ මේ වගේ මේ මිත්‍යා දෘෂ්ටික නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සස්සමන බ්‍රාහ්මණ මේ ලෝකේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණීන් මේ මගඵල කියා දෙන මේ ලෝකෙන් දුකෙන් මිදී නිදහසන්නට මග කියා දෙන බුද්ධ ශ්‍රාවකයෝ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නය ගැන විශ්වාසයක් නැති කට්ටිය නත්ති ලෝකයේ සස්සමන බ්‍රාහ්මණා සමග්ගානං සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං ඒ අනුව පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවදේති ඒ පුද්ගලයෝ කීයටවත්ම මේ අක්කනෝ අසමයෝ ඒ පුද්ගලයන්ට මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය නිසාම අර විපරීත දර්ශනය නිසාම කන සම්පත්තිය වැහිලා යනවා නැති වෙලා යනවා ඒගොල්ලන්ගේ මිත්‍යා දෘෂ්ටිය ඒගොල්ලන්ට වෙනස් කරගන්න බෑ ඒකයි මං කිව්වේ අර මිම්ම කෝදුව දැක්ම ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය වෙන මොකක්වත් නෙමෙයි ඊට පස්සේ ඊගාව මිනිස්සු වෙලා ඉපදුණු
පුනිජ පරම්පිකවේ අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු පඤ්ඤපදේසු පච්චාජාතෝ මධ්‍ය මණ්ඩලයේ පතිරූපදේශයක ඉපදුනත් සෝච හෝති දුප්පඤ්ඤෝ ජලෝ පළමුකෝ අප්පටි බලෝ මේ කායික වශයෙන් කන් ඇහෙන්නේ නැත්නම් ඇස් පේන්නේ නැත්නම් අංග විකල නම් මනස මොංගල් නම් ඒ පුද්ගලයෝ තමයි අර සෝච හෝති දුප්පඤ්ඤෝ ජලෝ පළමුකෝ අප්පටි බලෝ ඊට පස්සේ තව කොටසක් ඉන්නවා සුභාසිත දුබ්බාසිතස්ස අත්තමඥාතු මේ සුභාසිතය දුබ්බාසිතය දෙක තේරුම් ගන්න බැරි පුද්ගලයෝ එහෙම කොටසක් ඉන්නවා සුභාසිතය දුබ්බාසිතය දෙක තේරුම් ගන්න බැරි පුද්ගලයෝ කොටසක් ඉන්නවා මිනිස්සු වෙලා ඉපදුනත් ඒ කිසිම කෙනෙකුට අර කායික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ පුද්ගලයාටත් ඒ වගේම සුභාසිතය දුබ්බාසිතය දෙක සුගතිය දුගතිය වගේ ඒ දෙක දෙපැත්ත හරියට තේරුම් ගන්න බැරි නම් ඒ පුද්ගලයාටත් මේ කන සම්පත්තිය ලබන්න බෑ ඒක සත්තමෝ අක්කනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාස හත්වෙනි කාරණේ අටවෙනි කාරණේ අටයි කිව්වේ අට්ටිමේ අටවෙනි කාරණේ තමයි පුනිජ පරම්පිකවේ තථාගතෝච ලෝකෝ අනුප්පන්නෝ හෝති මේ තථාගත ධර්මය ලෝකේ නැති කාලේ ඒ කියන්නේ අබුද්ධෝත්පාද කාලයක දැන් ඔය දහම්සොඬි ජාතකයේ වගේ ජාතක තියෙනවා ඒවා අබුද්ධෝත්පාද කාලේ විග්‍රහ කරනවා අබුද්ධෝත්පාද කාලයක මේ භව උදුරා දමන්නට උපකාර වන භව කිව්වේ රාග භව ද්වේෂ භව මෝහ භව හිතේ උපදින උදුරා දමන්නට උපකාර වන ධර්මයක් අහන්න නැති කාලේ අබුද්ධෝත්පාද කාලේ බුද්ධෝත්පාද කාලේ කිව්වේ මේ රාග භව ද්වේෂ භව මෝහ භව උදුරා දමන්නට උපකාරක ධර්මතාවය ලෝකේ අහන්න දැනගන්න තේරුම් ගන්න තියෙන මේ පසුගිය 2005-6 වෙනකම් අවුරුදු 1000කට වැඩිය මේ අබුද්ධෝත්පාද කාලයක් වගේ තමයි. නමුත් ඒක අබුද්ධෝත්පාද කාලයක් උනේ නැහැ. නමුත් මේ මගඵල ලබන්නට උපකාර වන භව උදුරා දමන ධර්මයක් තිබුණේ නැහැ. ඒ වෙනුවට තිබුණේ ආගමක්. ආගමේ නැහැ භව උදුරා දමන ක්‍රමයක්. ආගමේ තියෙන පැවැත්ම යහපත්සේ පවත්වාගෙන යන්නේ. නමුත් ධර්මයේ තියෙන්නේ මේ භව උදුරා දමන. රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දැමීම තමයි දුකෙන් මිදීම දාත. ඒ නිසා අබුද්ධෝත්පාද කාලයක ඔබ ඉපදුනොත් මිනිස්සෙක් වෙලා ඔබට මේ කිං කුසල ගවේසි කිං සත්‍ය ගවේසි ධර්මතා දෙක තේරුම් ගන්න බෑ. අරිය පරිශ්‍රණයක් කරන්න බෑ. ඒක නිසා බුදු කෙනෙක් උපදින්නේ මේ ලෝකයට මේ අරිය පරිශ්‍රණයක් කරන පාර මාර්ග පිළිවෙත කියා දෙන්න. අරිය කිව්වේ මේ රිය ගමන අවසන් කරන. අරිය කියන වචනේ තේරුම රිය අරිය. රිය කිව්වේ මේ සංසාර රිය ගමන දිගටම පවත්වාගෙන යනකොට රිය ඒක අත්තරිනකොට ඒක නවත්තනකොට අරිය පරිශ්‍රණය. ඒ නිසා සියලු අසුචත් පු탁ඥන පුද්ගලයෝ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනකොට කරන්නේ රිය පරිශ්‍රණය. මේ රිය ගමන දිගටම පවත්වාගෙන යන්න යායන් තණ්හා පෝනෝ භවිකා తත්‍ර తත්‍රාබිනන්දනි කියලා කිව්වේ ඒකයි. නමුත් අරිය පරිශ්‍රණයක් කරන පුද්ගලයා මේ රිය ගමන නවත්තන්න අවශ්‍ය පරිශ්‍රණයක් කරනවා. ඒක කරන්න බෑ අබුද්ධෝත්පාද කාලයක. බුද්ධෝත්පාද කාලයකදී විතරයි ඒක කරන්න පුළුවන් කිං සත්‍ය ගවේසි කිං කුසල ගවේසි දෙක තේරුම් ගන්න. පිනෙන් නිවන් දකින්න බෑ. ඔබ බෞද්ධයන් හැටියට ඔබ හොඳට තේරුම් ගන්න ඕන පිනෙන් විතරක් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් මගපල් ලබන්න නම් භව උදුරා දමන්න නම් මේ කිං කුසල ගවේසි අවශ්‍යයි. කිං කුසල ගවේසි කිව්වේ කුසලස්ස උපසම්පදා. දැන් ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ සියලු බුදුවරුන් දේශනා කරන ධර්මතාවය තමයි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. පින කිව්වේ නැහැ. තියෙන්නේ මොකද්ද? කුසල අස්ස. කු කිව්වේ කුණු. සල කිව්වේ හොලවලා ගලවලා අස් කරන්න ඕන. මේ කෙලෙස් මුල් තුන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල
ගලවලා හොලවලා අස් කළා ඉවත් කරන්න ඕන තමන්ගේ හිතෙන්. ඒකයි කුසලස්ස උපසම්පදා. ඒ අනුව සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං. භව උද්දරා දමන්නට සියලු බුදුවරුන් දේශනා කරන අනුශාසනය මෙයයි. ඉතින් ඒක නිසා බුද්ධෝත්පාද කාලයක නොවන කාලයක අබුද්ධෝත්පාද කාලයක ඔබට උපදින්න ලැබුණොත් මිනිසෙක් වෙලා මොන මධ්‍ය මණ්ඩලයක හරි පතිරු උපදේශයක වුණත් ඔබට මේ කිං කුසල ගවේෂි කිං සත්‍ය ගවේෂි ඒකම අරිය පරිශ්‍රණයක් කරන්න පුළුවන් කමක් නැහැ. ධර්මයක් නැහැ. වචන තියෙනවා. වචන ටික තිබුණා. මේ වචන ටික තිබුණා. හැබැයි භාවිතයට ගත්තේ නැහැ. තේරුම දැනගෙන හිටියේ නැහැ. වැරදි විදියට යම් වෙනස් වැරදි තේරුම් අට මේ වචන වලට දුන්නා. ඒ අනුව අබුද්ධෝත්පාද කාලයක් බවට පත් වුණා. භව උදුරා දමන්නට උපකාරක ධර්මය ක්‍රියාත්මක වන කාලය බුද්ධෝත්පාද කාලය. භව උදුරා දමන්නට උපකාරක ධර්මය අරිය පරිශ්‍රණයක් කරන්න බැරි කාලය අබුද්ධෝත්පාද කාලය. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ කරුණු හතරක් අවසාන කරුණු හතර මිනිසෙක් වෙලා ඉපදුන අවස්ථාවක තියෙන හතරක් මුල් අවස්ථාවේ මිනිසෙක් මනුෂ්‍යත්ව වටිලාභයක් නොලැබූ නිරය තිරච්චීනෝනිය ඒ වගේම පෙට්ටි විෂය ඒ වගේම අර දීර්ඝායුෂ දේවනිකාය වල ඉපදුණා. ඒ අවස්ථාවක ඉපදුනොත් කන සම්පත්තියක් ලබන්න බෑ. මේක හොඳට තේරුම් ගත යුතු කරුණක්. බුදුහාමුදුරුවෝ මේ කරුණාට හොඳට පැහැදිලි කළා. දැන් ඔබ කල්පනා කරන්න ඕන ඔබ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබලා තියෙනවා. ඔබට ලබාගත යුතු එකම දේ තමයි අවශ්‍ය පරම පවිත්‍ර සිරිසත් ධර්මයේ ශ්‍රවණය කරලා කන සම්පත්තිය ලබාගත යුතුයි. ලබාගත හැකි. ඔබට ලබාගත හැකි. ලබාගත යුතුයි. හැකි වුණාට ඔබ කරේ නැත්නම් භාවිතයට ගත්තේ නැත්නම් මේ ධර්මය අහලා මේ මාර්ගය අනුගමනය නොකළොත් ඔබට කන සම්පත්තිය ලබන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා මේ කන සම්පත්තිය දැන් අපිට මේ ඉදිරි දවස් 7ෙම මේ ධර්මතාවය මේක තේරුම් ගන්න අවශ්‍යයි. මේක ඔබට ලබා ගන්න තමා මේ කන සම්පත්තිය ලබා ගන්න අවශ්‍ය දේ මග පාර පිළිවෙත තමා ඔබට කියාදී. දැන් අපි ඔබ සියලු දෙනාම මේ භාවනා වැඩසටහනට සහභාගී වෙනවා. පළවෙනි වරට සහභාගී වෙන 100කට කිට්ටුව ඉන්නවා. දෙවෙනි වරට සහභාගී වෙන 90කට කිට්ටුව ඉන්නවා. සිල්මෑනියෝ ඉන්නවා. ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඊට අමතරව එතකොට 250ක් විතර ඉන්නවා. ඔබ සියලු දෙනාට අද පටන් මේ ධර්මායතනයේ භාවනා මධ්‍යස්ථානයේ දින 7ක් ඔබට අපි අප උපස්ථාන කරගෙන අවශ්‍ය කටයුතු කරමින් ක්‍රියාදෙමින් ගත කරන්නට අවස්ථාව ලබයි. ඔබට මෙතෙන්දී දැනගත යුතු තේරුම් ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඔබ කාලසටහනකට අනුව අපි වැඩ කරන්නේ. අද ඉඳන්ම අද හවස ඉඳන් අපි ඔබට ගිලම්පස දානයක් හැම දිනයකම හවස දෙනවා. මොකද අපි මේ මෙතන අටසිල් දහසිල් සමාදන් වෙලා නැහැ. ඒක නිසා ඔබ සියලු දෙනාට හවසට ගිලම්පස දානයක් දෙනවා. ඔබ හැබැයි මේ ආහාරයේහි මතඤ්‍යතාව ඇතුව ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ සහිතව ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව ආහාරයේහි මතඤ්‍යතාව ඇතුව ඔබ ඔබගේ අර බඩගින්නක් කුසගින්නක් ඇති නොවන ආකාරයට ගැස්ට්‍රික් හැදෙන්නේ නැති වෙන ආකාරයට ඔබ ඔබේ කුසට ආහාරයක් ගත යුතුයි. ඒක බුදුහාමුදුරුවෝ කියපු දෙයක්. ආහාරයේහි මතඤ්‍යතා ඉන්ද්‍රියේසු උත්තත්වා. ඒ වගේම ඔබ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්න ඕනේ. මේ අපේ ආයතනයේ ඔබට නීති රීති මොකවත් දාලා නැහැ. නමුත් ඔබ දැනගන්න ඕන ස්වයං සංවරයක්.
තමම අනික් කෙනෙකුට කරදරයක් නොවන ආකාරයට ඔබ හැසිරෙන්න ඕන. විශේෂයෙන්ම ඔබ ගාව දුරකථනයක් තියෙන්න පුළුවන්. මේ දුරකථනය මේ ධර්ම දේශනා කරන අතරතුර මේ ධර්මශාලාවට නොගෙන આવොත් වැඩිය හොඳයි, ගෙන આવොත් ඕප් කරගෙන ගේන්න ඕන. මොකද ගෙන આવොත් බැරි වෙලාවත් ඔබේ දුරකථනය නාද වුණොත් මේකේ සියලු දෙනාට ඒක විනාඩි ගානකට බාධාවක් ණය වෙනවා. ඔබේ දුරකථනය නාද වුණොත් ඔබ ණය නෑ. අනික් සියලු දෙනාට දැන් මෙතන මේ අපි මේ දේශනා කරන ධර්මයට බාධාවක් ණය වෙනවා. ඔබ ණයකාරය වෙනවා, ඔබට ණය ගන්න. ඒක නිසා කීයටවත් ඔබේ දුරකථනය මේ අක්‍රිය නොකර මෙතෙන්ට ගේන්න එපා. ගෙනාව නම් නොගෙනාව නම් ඒත් වඩා හොඳයි. ඒක තේරුම් ගන්න ඕන. ඊළඟට ඔබට මේ දින 7 අපි මේ කොරෝනා යුගය නිසා ඔබ සියලු දෙනාට මේ ආරක්ෂාව ලැබෙන්න ඕන. අපි සනීප ආරක්ෂාව ලැබෙන්න ඕන. ඔබට අත හොද ගන්න නොයෙකුත් තැන්වල සබන් තියලා තියෙනවා. ඒ විශ්වවිද්‍යාලයක තියලා තියෙනවා. ඒවෙන් අතපය හොද ගන්න ඕන. ජලය තියෙනවා. අපි මේ ආයතනයට ගැඹුරු නළලින්දකින් පැය 24ම ජලය ලබා දෙනවා. උඩ මේ කන්ද මුදුනේ ටැංකි තියෙනවා. ලීටර් 50000ක පමණ ජල ටැංකි තියෙනවා. ඒවෙන් ඔබට ඔය වැසිකිලි කැසිකිලි යන්න, මූණ හොද ගන්න, නා ගන්න, ඇඳුමක් හොද ගන්න, අතපය හොද ගන්න ජලය තියෙනවා. ඒ ජලය ඔබට පාවිච්චි කළ හැකියි. නමුත් ඔබ හැම වෙලාවෙම අර පරිසරයෙන් ජලය පාවිච්චි කරන්න ඕන. ඔබ වැසිකිළියට කැසිකිළියට ගියා නම් ඒ වැසිකිළිය කැසිකිළිය පිරිසිදු කරන්න ඕන. ජලය අපතේ නොවන විදිහට ජලය කරාම හරියට වහලා මේවා කරන්න ඕන. මොකද මේ ජලයට අපි ගෙවන්න ඕන විදුලි බලයෙන් ඒ මොටරයක් පැය 24ම වැඩ කරන නිසා. එහෙම නැත්නම් ඒක මෙවන. ඊළඟට දෙවෙනි කාරණේ ජලය පිළිබඳවම මේ ගැඹුරු නළලින්දකින් අපි ජලය ගත්තට අපි තව විශේෂ ටැංකියක් තියෙනවා. ඒ ටැංකියට වෙනම ජලය එකතු කරලා ඒ ජලය ඊට පස්සේ මේ අපේ කුස්සියේ මුළුතැන්ගේ පිටිපස්සේ තියෙනවා ෆිල්ටර් 6ක්. අපිට මේ අපේ දායක පින්වතෙක් අපිට සපයලා දීලා තියෙනවා මේ ජලය පිරිසිදු කරන්න. බැරලෝහ සහිත ඒ සියලු ජලය බැරලෝහ රහිත කරලා පිරිසිදු කරන්න. ඒක නිසා ඒවා ටෙස්ට් කරනවා මාස 3-6කට වරක්. ඒ නිසා ඒ ජලයේ ක්වොලිටි එක එහෙම නැත්නම් ගුණාත්මක බවින් බොහොම හොඳ ජලය. ඒ නිසා ඔබ බොනකොට ජලය අර දානශාලාවේ තියෙනවා බීමට පමණයි කියලා ඒ ටැප් වගේක්. ඒවෙන් නිතරම වතුර බොන්න. ඔය වැසිකිලි කැසිකිලි වල ඒ හැමතැනම ජලය තියෙනවා. ඒ නල්ලින්දෙන් මෙන්න. නමුත් අර නල්ලින්දෙන් එන ජලය වෙනම අරගෙන අපි අර ෆිල්ටර් 6කින් ෆිල්ටර් කරලා තමයි ඒ දානශාලාවෙත් මුළුතැන්ගේ කුස්සියෙත් වතුර පාවිච්චි කරන්නේ. ඒ වතුර ඔබ බීමට ගන්න, අනික් වතුර අනික් වැඩවලට පාවිච්චි කරන්න. හැබැයි කොයි ජලය වුණත් අර පරිස්සමෙන් පාවිච්චි කරන්න. ඊළඟට ඔබට උණු වතුර අවශ්‍ය නම් වෙනමම මේ සූර්ය කෝෂයක් අපේ මහත්මයෙක් ගෙනත් දීලා තියෙනවා. ඒකෙන් උණු ජලය තියෙනවා. තව බොයිලරයක් හදලා තියෙනවා. ඒ උණු වතුර ගන්න උණු වතුරත් වෙනම ටැප් වල තියෙනවා. ඒ වගේම ඔබට තේවක් කරන්න තේ එකක් හදා ගන්න ඕන නම් ඒ කුස්සියේ තියෙනවා වෙනම බොයිලරයක පැය 24ම උණු වෙච්ච නටන ජලය. ඒකෙන් තේ එකක් හදා ගන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ජලය පරිහරණය කරනකොට ඔබ ටිකක් ප්‍රවේශම්භිය යුතුයි. අර බීමට පමණක් තියෙන ජලය ගන්න, උණු වතුර අවශ්‍ය නම් උණු ජලය ගන්න. ඒ වගේම ඔබ දැන් මේ ධර්මායතනයට පැමිණියා. දැන් නැවත ඔබට කොහේවත් කඩේ යන්න බෑ. මොනවා හරි බඩුවක් ගේන්න යන්න අවශ්‍ය නැහැ. අපි මේ ධර්මායතනයේ ඔබට සබන් කෑල්ලක් ගේන්න බැරි වුණා නම් ටූත් බ්‍රෂ් එකක්, ටූත් පේස්ට් එකක්, සිද්ධාලේපයක්, පැන්ඩෝල් එකක් මේ වගේ මොනවා හෝ ගේන්න බැරි වුණා නම් ඔබ අපේ කාර්ය මණ්ඩලයේ ඉන්න පින්වත් පිරිස ඒගොල්ලන්ගෙන් විමසන්න
එක්ක ඉස්සරහා ඉන්නවා ඒ කායෙන් හෝ විමසන්න ඒ අයගෙන් ඔබට ලබා දෙයි ඔබට සබන් කෑල්ලක් ටූත් බ්‍රෂ් එකක් ටූත් පේස්ට් එකක් පැන්ඩෝල් එකක් සිද්ධාලේපයක් හෝ වෙනත් යමක් ඔබට අවශ්‍ය නම් ඒක දැන්ව හැකියි. ඒ වගේම ඔබට යම්කිසි රෝගයක් තියෙනවා නම් අපහසුයක් තියෙනවා නම් අමාරුවක් තියෙනවා නම් ඒ පිළිබඳවත් අපි පහළ මේ අපේ මේ භාවනා වැඩසටහනට දැන් මේ වන විට අපි භාවනා වැඩසටහන් 100 ගාණක් කරලා තියෙනවා. පසුගිය අවුරුදු 6ක් 7ක් තුල මේකට සහභාගී වූ මේ ලංකාවේ ඉන්න වෛද්‍යවරු රෝහල් වල වැඩ කරන විශේෂඥ වෛද්‍යවරු සහ මේ හෙළ වෛද්‍යවරු මේ ආයුර්වේද වෛද්‍යවරුත් මේකට බොහෝ පිරිසක් සහභාගී වෙලා තිනවා. දැනට 2000කට 3000කට කිට්ටුව අතර ගන්න. ඒ වෛද්‍යවරු විශේෂයෙන්ම බටහිර වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු එකතු වෙලා පහළ මේ ඩිස්පෙන්සරියක් හදලා තියෙනවා. සියලු බෙහෙත් වර්ග තියෙනවා. ඒ සියලු බෙහෙත් වර්ග නොමිලේ ඒ වෛද්‍යවරුන් විසින් එක ගෙනල්ලා ඒ අවශ්‍ය දේවල් ඔක්කොම කරලා තියෙනවා. ඒක නිසා ඔබට යම් කිසි බෙහෙතක් හේතක් ගන්න ඕන නම් එකෙන් නොමිලේම ගන්න පුළුවන්. අපි සායල්‍ය අය කරන්නේ නැහැ. ඒගොල්ලොත් අපිට නොමිල දීලා තියෙන්නේ ඔබට නොමිල දෙන්න පුළුවන්. ඒ වගේම අර සබන් කෑල්ලක් ටූත් පේස්ට් එකක් ටූත් බ්‍රෂ් එකක් සිද්ධාලේපය පැන්ඩෝල් ඒ කිසිවකටත් අපි ඔබෙන් මුදල් අය කරන්නේ නැහැ. හේතුව මොකද අපිට මේ ධර්මායතනයේ ඉන ස්වාමීන් වහන්සේලාටත් සිල්මෑණියන්ටත් පින්වතුන් විසින් ඒ පූජා කරලා තියෙන පිරිකර වලින් තමා ඔබටත් ඒකේ අයිතියක් තියෙනවා. ඔබ ඒවා ණයන වෙන පරිදි ප්‍රත්‍යක්ෂ ඥානයෙන් එහෙම නැත්නම් ණය ගන්න දුන්නේ මිදී නිදාසන්නට පින් අනුමෝදන් කළා ඒවා පාවිච්චි කරන්න පරිහරණය කරන්න ඔබට අයිතියක් තියෙනවා. ඒකත් ඔබ දැනගත යුතුයි. ඊළඟට ඔබ ඔබගේ කාමරවල ඉන්නකොට ඔබට සියලු දෙනාටම වගේ අපි පහසුකම් සලසලා තියෙනවා. ඒ තැන්වලදී ඔබ අසල ඉන්න අනික් පුද්ගලයාට කරදරයක් නොවන ආකාරයට ඔබේ ඉන්ද්‍රිය සංවරය කතාව ක්‍රියාව සිතුවිල්ල ඇති කරගන්න. ඔබ වැඩි වෙලාවත් බොහොම හයියෙන් ටෙලිෆෝන් එකට ආන්සර් කළොත් කතා කළොත් ඒක අනික් අයට කරදරයක් බාධකයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක කරන්න එපා. ඒ වගේම ඔබ සමහර අවස්ථාවල මෙතනදී තව වැරදි වැඩක් වෙනවා. මේ කාමරවලට එකතු වුණාම ඒ එකතු වෙච්ච පුද්ගලයෝ වෙන වෙනම සාකච්ඡා පවත්වනවා. දේශපාලන සාකච්ඡා තියෙන වෙන්න පුළුවන්. ධර්ම සාකච්ඡා වගේ ඒවා තියෙන්න පුළුවන්. නමුත් ඒවා එච්චර ගැලපෙන්නේ නැහැ. ඒවා නවත්තන්නයි කියලා තියෙන්නේ. ඒ නිසා තමන් දැනගන්න ඕන ඒ වගේ සාකච්ඡා නොකර මෙතෙන්ට ඇවිල්ලා ඔබගේ තියෙන ඕනෑම ප්‍රශ්නයක් අහන්න. ධර්ම කාරණයක් පිළිබඳව ඔබට නොපැහැදිලියක් තියෙනවා නම් එතෙන් සාකච්ඡා කිරීම නෙමෙයි අවශ්‍ය. මෙතෙන්ට ඇවිල්ලා ප්‍රශ්න විසඳලා ගන්න ප්‍රශ්න අහන්න අපි ප්‍රශ්න අහන්න ඔබට අවස්ථාවල් දෙනවා. මෙතන වැඩසටහනත් අපි පොඩ්ඩක් ඔබට කියන්න ඕන. දැන් අද දැන් 5යි 10ත් පහුණත් 5යි 11යි අපි මේ වැඩසටහන 5යි 45ට 50ට විතර නවත්තනවා. ඔබට ප්‍රශ්නයකුත් අහන්න ඉඩ අවස්ථාවක් දීලා තව විනාඩි 10කින් 15කින් ඊට පස්සේ ඔබට ගිලම්පස දානයක් පූජා කරනවා. ඔබට රාත්‍රී ඔබේ කුසගින්න නිවෙන්න හෙට උදේ වෙනකන් ඔබට අර ગેස්ට්‍රික් හැදෙනවට යම් ආහාරයක් අපි සපයනවා. අපි මෙතන මස් මාළු බිත්තර මොකවත්ම කිසිම අවස්ථාවක දැනට මේ ආයතනය ආරම්භ කරපු දවසේ ඉඳන් කිසිම දවසක ඒවා පාවිච්චි කරන්නෙත් නැහැ කරලත් නැහැ. ඔබ ඒකට පුරුදු වෙන්න ඕනේ. අපි මස් මාළු බිත්තර සහිතව රහිතව මේ එළවලු අල වර්ග මුල් වර්ග ඇට වර්ග කොළ වර්ග වලින් තමයි දෙන්නේ. ඉතින් ඒක නිසා ඔබට දාන මේ ආහාර දානයක් දෙනවා. 5:45ට 5:50ට විතර ආරම්භ කළා 6:00 දක්වා විතර ඔබට පුළුවන් තේ එකක් බොන්න ඕන නම් ඒත් පුළුවන්. ඒ ආහාරයට පසු ආහාරය සාමාන්‍ය සැහැල්ලු ආහාරයක් තමයි අපි හවසට දෙන්නේ. උදේ හිල් දානේ තියෙනවා, දවල් දානේ තියෙනවා. උදේ හිල් දානය ධර්මශාලාවේදී බුද්ධ පූජාව පූජා කරනවා හෙට උදේ
6යි කාලට 6යි 20ට විතර අපේ මුළුතන්ගේ ඉන්නවා ඒ ආහාර පිළිවෙල කරන අය. ඒ අය රාය පාන්දර 2ට 3ට 4ට හැරිලා ඒ ඔක්කොම සකස් කරනවා. 6යි කාල වෙනකොට අවසానයි ඒ පිළිවෙල කරගත්තා වූ ආහාරවල අග්‍ර වූ කොටස පළමු කොටම ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාවක් ලෙසින් පිළිවෙල කරලා පිළිගන්වනවා. ඔබටත් පුළුවන් සහභාගී වෙන්න බුද්ධ පූජාවට පින් අනුමෝදන් කරන්න. ඔබටත් අවස්ථාවක් තියෙනවා අපේ සිල්මෑණිවරු ඒ බුද්ධ පූජාව පූජා කරලා පින් අනුමෝදන් කරනවා. ඔබට සහභාගී වෙන්න. ඊට පස්සේ දානශාලාවේදී ඔබ සියලු දෙනාටම 6:00ට උදේ 6:00ට හීල් දානමය පින්කම පින් අනුමෝදන් කරලා හීල් දාන ගන්නවා. ඊට පස්සේ උදේ 8ට හෙට ඉඳන් හැම දවසම දවස් 7 ඉදිරි දවස් අද ගියාම 6යි උදේ 8ට ධර්ම දේශනාවක් පවත්වනවා. ඒ ධර්ම දේශනාවලට ඔබේ සහභාගීත්වය අනිවාර්යයි. ඔබ ආවේකට ඒක අහන්න. ඒ වගේම හවසටත් දවල්ටත් අපි උදේ 8ට ධර්ම දේශනාව 9ට 9යි කාලට ඉවර වෙලා ප්‍රශ්න අහන්න අවස්ථාවක් දෙනවා. පැය එකමාරක් විතර 11ට කිට්ටු වෙනකම්. ඊට පස්සේ 11ට නවත්තලා ඔබට වැසිකිලි කැසිකිලි යන්න ළමයින්ට නාගන්න ඕන නම් 11යි කාලට නැවත දවල් බුද්ධ පූජාව පූජා කළා 11:00ට 11:25ට පමණ දවල් දාණය දෙනවා සිවණක් පිරිසටම 12 වෙනකොට දාණය අරගෙන ඉවරයි. නමුත් කාර්ය මණ්ඩලයට අනිකුත් අවශේෂ අයට ඊට පස්සේ උනත් දාණය ගන්න පුළුවන් ටිකක් වෙලා යනකම් දවල් 1ට ධර්ම දේශනාවක් පවත්වන හැමදාම හෙට ඉඳන් 1 ඉඳන් 2:25 දක්වා 2:25ට නවත්තලා 2:25 ඉඳන් 3 දක්වා ගිලම්පස විවේකයක් දෙනවා තේ එකක් දෙනවා 3ට නැවත හවස 3ට ධර්ම දේශනාවක් පවත්වනවා. මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ හෙට ඉඳන් දේශනා කරන්නේ හවස 3ට. ඒ නිසා 3 ඉඳන් 6 දක්වා ධර්ම දේශනා පවත්වනවා ඉදිරි දින 5කදීම ඒවට සහභාගී වෙන්න ඕන. ඊගාවට නැවත හවස විවේකයක් දීලා ආයි හවස 7ට 6:45ට ධර්ම දේශනාවක් පවත්වනවා. අද හවස අපේ බෝපිටියේ ස්වාමීන් වහන්සේ හවස 6:45ට ඔබට ධර්ම දේශනාවක් පවත්වන ඇති. අද 12 වෙනිදා හෙට 13 වෙනිදා අනිද්දා 14 වෙනිදා 15 වෙනිදා දවස් 4ෙම බෝපිටියේ ස්වාමීන් වහන්සේ හවස 6:45ට ධර්ම දේශනාව පවත්වනවා. ඒ වගේම තව අපේ නොයෙකුත් ගිහි පැවිදි විද්වතුන් ඔබට ධර්ම දේශනා පවත්වනවා. ඒවටත් ඔබට සවන් දෙන්න කන් දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ මේ ධර්ම දේශනාවලින් මේ සාකච්ඡාවලින් උපරිම ඵල ප්‍රයෝජන ගන්න. මේ මග හොයාගන්න, දැනගන්න, තේරුම් ගන්න. ඔබ මෙතෙක් කල ඔය මේ නොයෙකුත් දේවල් වලින් නොයෙකුත් මිනිස්සු කියපු දේවල් වලින් නොයෙකුත් ආගමික නායකයෝ විසින් නොයෙකුත් ආකාරයේ සම්මත සම්ප්‍රදායික පන්සල් සංස්ථාවෙන් ඔබ වැඳුම් පිදුම් යදුම් පැතුම් ඉගෙන ගත්තා. ඒ වගේම ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ඔබ තේරුම් ගත්තා. දාන සීල භාවනා ඒකකින්වත් නිවන් දකින්න බෑ. ඒකයි හොඳට තේරුම් ගන්න ඕන. දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කුසලයේ නෙමෙයි. නිවන් දකින්න කුසලස්ස උපසම්පදා. පින්කම හැබැයි පින්කමක් කරන්නේ නැතුව කුසලයක් පූර්ණ කරගන්නත් බෑ. ඒකත් තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා ඔබේ හිතේ තියෙන කුණු මුල් තුන කෙලෙස් මුල් තුන ගලවන්න ඕන. නිවන් දකින්න නැතුව බෑ. ඉතින් ඒක ඒ සඳහා අවශ්‍ය මඟ ඔබට පාර ගියා දෙනවා. මේ පාර හොඳට හරියට අහගන්න ඔබ මේක අනුගමනය කරන්න දැනගන්න ඕන තේරුම් ගන්න. ඒ නිසා මේක ඒ ධර්ම දේශනාවලට හොඳට කන් දීලා සියලු අවස්ථාවල මේ ධර්ම දේශනාවලින් උපරිම ප්‍රයෝජන ගන්න ඔබ බලන්න ඕන උත්සාහ දරන්න අවශ්‍යයි. ඊළඟට මේ ආයතනයේ වැසිකිලි කැසිකිලි හැම කාමරයකම තියෙනවා. පිරිමි පක්ෂයට යම් යම් කාමරවල වැසිකිලි එකක් තමයි තියෙන්නේ. නමුත් එහා පැත්තේ තියෙනවා පිරිමි පාර්ශවයට පොදු වැසිකිලි 10ක් පමණ. බබලත් පාර්ශවයට ස්ත්‍රී පක්ෂයට එහා පැත්තේ තියෙනවා මේ මුළු තැනකට කුස්සියට එහා පැත්තේ 20ක් විතර පොදු වැසිකිලි නාන කාමර දෙකම. ඒ නාන්නත් අවස්ථාව තියෙනවා. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් රාත්‍රී කාලයට
ඔබට ඒ තමන් ඉන්න කාමරේම එක වැසිකිළියක් හෝ දෙකක් තියෙනවා. ඒවා වැසිකිලි හැටියට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒවා නාන එක එච්චර ගැලපෙන්නේ නැහැ. නාන කාමර වෙනම තියෙනවා. ඒවා නාන. නමුත් මේ හැම තැනකදීම ඔබ බලාපොරොත්තු වෙන්න ඕන මේ ජලය අර පිරිමැස්සෙන් පාවිච්චි කරන්න. මොකද ජලය අපි අර විදුලිය පාවිච්චි කරලා ජලය උඩට පොම්ප කරලා ඔබට ওই ජලය ලැබෙන්නේ. ඒ නිසා ඒ ජලය අපට යැවීම අර පිරිමැස්සෙන් පාවිච්චි කිරීම කරන්න බලාපොරොත්තු වෙන්න ඕන. ඒක නිසා ඔබ බොහොම සංවර වෙන්න. අනිත් අයගේ අඩුපාඩු ඔබ බලන්න එපා. ඔබේ අඩුපාඩුව බලලා ඔබ ඒ අඩුපාඩුවෙන් මිදෙන්න. අනුන්ගේ අඩුපාඩු ඔබට අයින් කරන්න බෑ. ඒ අඩුපාඩු තියෙන බව ඔබට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඔබ ඒවා විවේචනය කරන්න එකට කියන්න ඒවා ගිහිල්ලා වැඩක් නැහැ. ඔබේ අඩුපාඩුව ඔබ හදාගන්න, ඔබ සංවර වෙන්න, ඔබේ ඉන්ද්‍රිය සංවර කරගන්න. ඔබට එතකොට යහපතක් වෙයි. ඉතින් ඒක නිසා තව යම් කරුණු තියෙන්න පුළුවන්. ඔබට පොඩි අඩුපාඩු මොනවා හරි තියෙන්න පුළුවන්. එහෙම අඩුපාඩුවක් අවශ්‍යතාවයක් තියෙනවා නම් අපේ කාර්ය මණ්ඩලයට දැනුම් දීමක් කරන්න. ඒගොල්ලෝ පුළුවන් හැකි හැම දෙයක්ම ඔබට සලකනවා ඇති, සලසනවා ඇති. ඉතින් ඒක සඳහා ඉන්නේ. මම කරන එකම දේ මෙතෙන්ට ඇවිල්ලා මේ ධර්ම දේශනාව කරන එක පමණයි. මම වෙන කිසිම දෙයක් මෙතන බලන්නේ නැහැ. අනික ඒ කාර්ය මණ්ඩලය මේ මුදලට පඩියට වැඩ කරන අය නෙමෙයි. ඒ අයටත් ඒ වගකීම් අරගෙන ඒගොල්ලෝ කරනවා. ඉතින් ඒක නිසා ඒ අය ඒවා ඒ තමන්ගේ වැඩ කරන කාර්ය මණ්ඩලයක් මෙතන ඉන්නවා. ඒ අයට ඒවා අපි පවරලත් නැහැ, අපි බලෙන් දීලත් නැහැ, මේක කරන්න ඕන කියලා කියලාත් නැහැ. නමුත් ඒ අය හොයලා ඒ වැඩ කරනවා. එහෙම පිරිසක් අපේ ඉන්නවා. ඒක නිසා මේක හොඳට බලන්න ඕන. නමුත් දැන් සමහරු බලනවා අනුන්ගේ අඩුපාඩු. අනුන්ගේ අඩුපාඩු බලන එක වැරදි. තමන්ගේ අඩුපාඩුව තමන් හදාගත්තොත් වැඩි හොඳයි කියලා හිතෙනවා. ඒක නිසා අපි සියලු දෙනාට කියන්නේ සිල්මෑනියන්ටත් ස්වාමීන් වහන්සේලාටත් උපාසක උපාසිකා සිව්වනක් පිරිසටම කියන්නේ තමන්ගේ අඩුපාඩුව තමන් බලලා තමන් ඒක නිවැරදි කරගන්න. අනුන්ගේ අඩුපාඩුව තමන් හොයන්න යන්න එපා. විවේචනය කරන්න එපා. ඒකෙන් කාටවත් යහපතක් වෙන්නේ නැහැ. ඒක වුණොත් ඒකෙන් අයහපතක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකයි ඉන්ද්‍රිය සංවරයට අවශ්‍යයි. ඒ වගේම සමහර අය එක කෙනාට ගිහිල්ලා ඒ වගේ ගතුකේලම් කියන්න තියෙනවා. එහෙම කියලා තිබුණා. ඒවෙන් යහපතක් වෙන්නේ නැහැ කාටවත්. අයහපතක් තමයි සිද්ධ වෙන්නේ. ඒක තමන් තේරුම් ගන්න ඕන. තමන් අනුන්ට කරදරයක් නොවන විදිහට සංවරව මේ ආපු කාරණේ ඉෂ්ට කරගන්නා ඒකායන පරමාර්ථයෙන් මෙතන සංවරව හැසිරෙන්න. හොඳයි එහෙනම් ඔබ සියලු දෙනාටම දැන් අවස්ථාවක් තියෙනවා. තව විනාඩි 20ක් 25ක් විතර මොනවා හෝ ප්‍රශ්නයක් ඔබට තියෙනවා නම් මේ දැන් අක්කන සූත්‍රය දේශනා කළා. අක්කන සූත්‍රයෙන් හෝ පොදුවේ ප්‍රශ්නයක් හෝ තියෙනවා නම් ඔබට අහන්න පුළුවන්. මේ FM මයික් එකක් තියෙනවා. ඒ FM මයික් එකෙන් ඔබේ ප්‍රශ්නය අහන්න විමසන්න. ගරු ස්වාමීන් වහන්සේ මට ආමිස සැපයයි නිර්ආමිස සැපයයි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඔව් ඒක අපි විග්‍රහ කරන ඉස්සරහටත් ආමිස සැපේ කියන්නේ අපි මේ ඇහැ පිනවා කය පිනවා කටයුතු කිරීම ඇහැ කන නාසය දිව කය මන හයම පිනවනවා නම් ඒක ආමිෂ සුවයක්. ඒක ඒ ආමිෂ සුවය මොහොතකින් අනිත් පැත්තට හැරෙනවා. අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං වෙනවා අනිවාර්යෙන් ආමිෂ සුවය. නමුත් නිර්ආමිෂ සුවය එහෙම එකක් වෙන එකක් නෙමෙයි. ඒක නිර්ආමිෂයි. නිර්ආමිෂයි කියන්නේ ඒකයි. ඒකේ ආමිෂයක් නැහැ. ඒක ඒ නිර්ආමිෂ සුවය දිගු කාලීන වශයෙන්ම තියෙනවා. හිතේ පවතිනවා. ක්‍රියාත්මක. දැන් ආමිෂ සුවය ලැබෙනවා. ආමිෂ සුවයක් තියෙනවා ලෝකේ. ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්ම. ඒක විපරිණාමයටපත් වෙලා වෙනස් වෙලා දුකට හැරෙනවා. යද නිච්ඡං තන් දුක්ඛං. ආමිෂ සුවය කෙලවර වෙන්නේ දුකෙන්. නිර්ආමිෂ සුවය
එහෙම දුකෙන් කෙලවර වෙන දෙයක් නෙමෙයි. ආමිෂ සුවය පුද්ගලයන් තුළ අනුසය උපදිනවා. එහෙමයි සර්. ආමිෂ සුවය නිසා අනුසය උපදිනවා. නිරාමිෂ සුවයෙන් අනුසය න අනුසේති. අනුසය උපදින්නේ නැහැ. මේ වගේ කරුණු කීපයක්ම කියන්න පුළුවන්. මේ පෘථග්ජන පුද්ගලයෝ හැබැයි දන්නේ නැහැ ආමිෂ සුවයයි නිරාමිෂ සුවයයි වෙනස. ආර්ය ශ්‍රාවකයෙක් පමණයි ආමිෂ සුවයයි නිරාමිෂ සුවයයි දෙකේ වෙනස දන්නේ. ආර්ය ශ්‍රාවකයෙක් නිරාමිෂ සුවයෙන් කල් ගෙවනවා. අර පෘථග්ජන අසුතවත් පෘථග්ජන පුද්ගලයෙකුට වටින්නේ ආමිෂ සුවය. දැන් මේ ආමිෂ සුවයට ආමිෂ පූජාවල් තියෙනවා. ආමිෂ පූජා කියලා එකක් තියෙනවා. හැබැයි අද බුද්ධ ආගමේ වැරදි වචනයක් පාවිච්චි කරනවා ප්‍රතිපත්ති පූජා කියලා. ප්‍රතිපත්තිය පූජාවක් එහෙම නෙමෙයි. ප්‍රතිපත්තිය පූජාවක් නෙමෙයි. දැන් අද කියන්නේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියලා වැරදියට. එහෙම එකක් නැහැ. ප්‍රතිපත්ති පූජාව නැහැ ආමිෂ පූජා. ඒක හරි. ආමිෂ වැඳුම් පිදුම් යදුම් පැතුම් ඔය තව නොයෙක් මල් පූජා කරන එක පාන් පූජා කරන එක හඳුම් කූරු පූජා කරන එක මේ වගේ එක පින්කම් කරන එක ඔය දාන දෙන එක ඔක්කොම ආමිෂ පූජා. ඒවෙන් පැවැත්ම දික් වෙනවා. ආමිෂ පූජාවෙන් ආමිෂ වලින් වෙන්නේ මොකෝ? පැවැත්ම දික් වෙනවා. අනුසය උපදිනවා. නමුත් නිරාමිෂ පූජාවක් නෙමෙයි එක. නිරාමිෂ සුවයක්. නිරාමිෂ සුවයෙන් තමන් තුළ විමුක්තිය නිවීම විදීම තමන් තුළ සාක්ෂාත්. ඒක නිසා මේක දෙකක්. හැබැයි මේ දෙකේ වෙනස මහාන වුණාට ඔය අවුරුදු 60ක් වස් පිරුවයි කියලා මේක වෙනස දන්නේ නැහැ. මේක වෙනස දකින්න නම් මගපල ලබන්නම ඕන. මගපල නොලැබූ කෙනෙකුට මේ ආමිෂ සුවයයි නිරාමිෂ සුවයේ දෙකේ වෙනස අත්දකින්න බෑ. ඒකයි වෙනස. පැහැදිලි ස්වාමීන් වහන්සේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා මට. ඔබ වහන්සේ දැන් ඉස්සෙල්ලා දේශනා කරා කින් කුසල ගවේෂි සහ කින් සත්‍ය ගවේෂි කියලා. ඒක මට පොඩ්ඩක් පැහැදිලි වුණා මදි ස්වාමීන් වහන්සේ ඒක. ඔව්. කින් කුසල ගවේෂි කියන්නේ කුසලම් පජානාති අකුසලම් පජානාති කුසල මූලම් පජානාති අකුසල මූලම් පජානාති. මේ හතරම තේරුම් ගත්ත පුද්ගලයෙක් කින් කුසල ගවේෂි. ඒ කියන්නේ කෙලෙස් මුල් තුන දැකලා කෙලෙස් මුල් තුන උදුරා දමන්නට කටයුතු කරන පුද්ගලයෙක් කින් කුසල ගවේෂි. කින් සත්‍ය ගවේෂි කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය පූර්ණ කරගන්න කටයුතු කරන පුද්ගලයෙක්. දැන් මේ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? මේක තියෙන්නේ දෙකයි හතරක් නෑ. මේක තියෙන්නේ දෙකයි හතරක් හැටියට අපි අහලා තිබුණාට. චතු කියන්නේ හතර තමයි. හැබැයි මෙතන තියෙන්නේ කිං සත්‍ය ගවේෂි නම් සමුදය හැටියට දැකලා සමුදය නිරෝධ කිරීම තමයි යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං තේරුම් අරගෙන ප්‍රායෝගිකව කළොත් කිං සත්‍ය ගවේෂි. අර කුණු මුල් තුන කෙලෙස් මුල් තුන දැකලා කෙලෙස් මුල් තුන උදුරා දමන්නට අර කුසල මූලං කුසලං පජානාති දැක්කොත් අන්නකින් කුසල ගවේෂි. හැබැයි පින්කමක් කළාට ඔය දෙකම නැහැ. පින්කමෙන් ඔය දෙකම නැහැ. තේරුණාද? ඒ නිසා දැන් කුසලං පජානාති අකුසලං පජානාති කුසල මූලං පජානාති අකුසල මූලං පජානාති කියලා අර සම්මාදිට්ඨි සූත්‍රයේ පැහැදිලිව ඔය හතර තියෙනවා. ඔය හතර තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා කිං කුසල ගවේෂි. ඒ වගේම සමුදය නිරෝධ කරන්න පුළුවන් නම් අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා අර ධානය ලැබුවට අභිඥා ලැබුවට ඉර්ෂිවරු වුණාට කිං සත්‍ය ගවේෂි උනේ නැහැ. දැන් කොණ්ඩඤ්ඤ බමුණා බුදුහාමුදුරුවෝ බෝසත්තුමා හැටියට උපදින දවසෙත් ධානලාභී අභිඥාලාභී අෂ්ටාභිඥාලාභී ඉර්ෂිවරයෙක්. අවුරුදු 35කට පස්සේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේ පස්වග මහණුන් හොයාගෙන ගිහිල්ලා මේ සූත්‍රය දේශනා කරනකම් මේ ධර්මයේ දේශනා කරනකම් ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ. කිං කුසල ගවේෂි කිං සත්‍ය ගවේෂි තේරුම් ගත්තේ නෑ. ඊට පස්සේ තමයි කොණ්ඩඤ්ඤ බමුණා
අර යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං විරජං වීතමලං ධම්ම චක්කුං උදපාදි වෙලා මඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤතා වීන්ද්‍රිය මත වෙලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් උනේ. එතකන් මඤ්ඤා කොණ්ඩඤ්ඤ මඤ්ඤතාවයේ ක්‍රියාත්මක කරපු කොණ්ඩඤ්ඤ. එතකොට ඔය ධානලාභියෙක් අභිඥාලාභියෙක් ඊශ්වරයෙක් වුණත් ඒ පුද්ගලයා මඤ්ඤතාවයෙන් කටයුතු කරන පුද්ගලයෙක්. ඒ පුද්ගලයා අඤ්ඤතා වීන්ද්‍රියක් මත වෙලා නැහැ. ඒක නිසා ඔබ සියලු දෙනා ගාවත් මඤ්ඤතා වීන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා අඤ්ඤතා වීන්ද්‍රියක් තියෙනවා ඒක ක්‍රියාත්මක කරගන්න ඔබ කටයුතු කළ යුතුයි. ඒතකොට දෙකක්. මඤ්ඤතා වීන්ද්‍රිය කියන්නේ පැවැත්මට අඤ්ඤතා වීන්ද්‍රිය කියන්නේ නැවැත්මට. දුක නැවැත්මට වෙන මොකක්වත් නෙමෙයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ වාසි දීර්ඝායු වේවා. අති ගෞරවනීය මහරහතන් වහන්සේ ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණේය කියලා කියනවා. මේ නෙය්‍ය කියන පදයේ අර්ථය මොකක් වෙන්න පුළුවන්ද? නෙය්‍ය කියන එකේ තේරුම වැරදි දෙයින් මිදී නිදහස් වීම. මොකද්ද? නෙය්‍ය. නෙය්‍ය කියන්නේ නෙක්කම්ම නෙය්‍ය කියන්නේ නිකාමලාභී කියලා ඔය වචන හුඟක් තියෙනවා. නෙය්‍ය නිකාමලාභී මේ ඔක්කොම එහෙම නැත්නම් කාමේහි විවිච්ච පාපේහි අකුසල ධම්මේහි විවිච්ච සවිතක්කං සවිචාරම් මේකත් නෙය්‍ය. නෙය්‍ය කියන්නේ නිදහස් වීම. වැරදි දේ හොයලා වෙන් කර නිදහස් වීම නෙය්‍ය. අවසරයි අරහතුන් වහන්සේ රාග දේශ මෝහ තුන නැති කිරීමෙන් බෞද්ධ ධර්මයට හැකි වුණත් අපිට ගිහි ජීවිතයේදී මේ මෝහය නැත්තම් තණ්හාව කියන එක අපිට බොහෝ දුරට පැන නගිනවා. මොකද අපේ දරුවන්ට ඉගෙනීමේ කටයුතු වලදී බොහෝ මුදල් එහෙම උපයා ගන්න සිද්ධ වෙනවා. ඒ තණ්හාව නැත්තම් මෝහය නිසා එහෙම වුණොත් අපිට මේ බෞද්ධ ධර්මයට ඒ සියල්ල අවසන් කරනකම් මේ හැකියාවක් වෙන්නේ නැද්ද? ඒකට නැත්නම් අපිට ගැටලුවක් වෙනවද? කොහොමද මේ ණය විනයට බලපාන්න කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න. ඔව් දැන් මෙහෙමයි. දරුවෝ වෙලා ඉපදුනේ ණයකාරයෝ. මේ ණයකාරයන්ට අපි යුතුයකම් වගකීම් ඉටු කරන්න ඕන. යමක් බලාපොරොත්තුෙන් කළොත් මොකද වෙන්නේ? දැන් ඔය මහත්තයා දරුවෙන්ට උගන්වන්නේ දරුවෝ උගනගෙන දොස්තර මහතුරු ඉංජිනේරුවෝ හොඳ පරිපාලකයෝ වෙලා ඔය මහත්තයාට සලකයි කියන චේතනාව නම් ඔය මහත්තයා ණය ගන්න දිනුවකට අහු වෙනවද? අර යුතුයකම වගකීම් ඉටු කිරීමක්ද? එහෙම නැත්නම් අයිතිවාසිකම් බලාපොරොත්තු සඳහා කටයුතු කිරීමක්ද? ඒතර අයිතිවාසිකම් වෙනවා. අයිතිවාසිකම් බලාපොරොත්තු අත්හරින්න ඕන. අවම කරන්න ඕන. යුතුයකම් වගකීම් ඉටු කරන්න ඕන. දැන් මව් දෙමව්පියන් හැටියට දරුවන්ගේ ඇහැ පෑදීම, දරුවන්ට මඟ පෙන්වා දීම, දරුවන්ට යම් කිසි තැනකටපත් වෙන්නට කටයුතු කරන්න ඕන. හැබැයි මේ දරුවෝ මේ උගතුන් කරන්න නෙමෙයි. මනුස්ස ගුණ ධර්ම, සත්පුරුෂ ගුණ ධර්ම, ආර්ය ගුණ ධර්ම දරුවන් තුල ඇති කරන්න. එහෙම ඇති කළොත් ඔබට හොඳ දරුවෙක් බිහි කරගන්න පුළුවන්. ඒ දරුවත් යුතුයකම් වගකීම් ඉටු කරනවා. නමුත් දැන් සමහර විටක අම්මලා තාත්තලා බලන්නේ කොයි විදිහෙන් හරි වැරදි දේවල් කරලා. ඉස්කෝලේකට දාන්න වැරදි දේ කරනවා. ඔප්පු හදනවා, පගා දෙනවා, අරව මේව කරනවා. මොකක් හරි හොර ඇඩ්‍රස් එකක් දාලා ඉස්කෝලේකට ඇතුල් කරනවා. ඒවා ඔක්කොම වැරදි දේවල්. ණය වෙන. එහෙම කරලා දරුවව කොහොම හරි තමන්ගේ තියෙන අර උපයාගත්ත සල්ලි වලින් දරුවට උගන්නලා දරුවා ලොකු මහත් කරලා වැරදි දේ කරලා දරුවට කියනවා උඹ කොයි විදියෙන් හරි හොරකම් කළා හරි කොපි කළා හරි පළවෙනියා මෙයා කරලා වෛද්‍යවරයෙක් කරනවා. දරුවගේ ගුණ ධර්ම තියෙනවද? මනුස්ස ගුණ ධර්ම නැහැ. යුතුයකම් වගකීම් දන්නේ නැහැ. දරුවා කිසි දවසක අර යුතුයකම් වගකීම් ඉටු කරන පුද්ගලයෙක් නෙවෙයි. ඒ නිසා අර මව්දෙමව්පියන්ට සලකන්නේ අවසාන වශයෙන් මව්දෙමව්පියන්ටත් කොහේ හරි අවසානයේ අනාථ වෙන්න තමයි වෙන්නේ. අර විදිහේ මනුස්ස ගුණ ධර්ම යුතුයකම් වගකීම් නොදන්නා දරුවෙක් හැදුවා. ඒක නිසා මේ ධර්මයේ නැතිකම, මේ හේතුඵල ධර්මයේ නොදන්නාකම. ඒ නිසා දරුවන්ට හැම මව්මෙක්ම හේතුඵල ධර්ම කියා දෙන්න ඕනේ. හේතුව හරිනම්
ඵලය කවදක්වත් වැරදි වෙන්නේ නැහැ. හේතුව වැරදි නම් ඵලය කවදක්වත් හරියන්නේ නැහැ. ඔය හරි ණයක් වෙනවා. ඒක නිසා මේ ණය විනය තේරුම් ගැනීම තමයි බුද්ධ දේශනාවේ කිව්වේ. ඒකයි බුදුහාමුදුරුවෝ මේ විනය ලෝකේ විනය තමයි ශාසනයේ ආයු කියලා කිව්වේ ඒකයි. නැතුව මේ ඔය කියන මේ විනය නීති නෙමෙයි අද මේ ආගමේ තියෙන විනය නීති නෙමෙයි ඔය කිව්වේ මේ ණය වෙන එක. මේ ණයෙන් වෙන් වෙන එක විනය කිව්වේ. ඔබ හන්සට දීර්ඝායුෂ වේවා. ස්වාමීන් වහන්සේ අරිය අරිය අනරිය ඔය තුන විග්‍රහ කරලා දෙන්න. ඒක තමයි ත්‍රිපරිවර්තය. රිය කිව්වේ මේ සංසාර රිය ගමන. අනරිය කිව්වේ ඒ රිය ගමන දිගටම අත් නොහැර දිගටම පවත්වාගෙන යෑම අනරිය. අරිය කිව්වේ මේ රිය ගමන අත්අරින්නට කරන පරිේශණයේ ක්‍රියාකාරකම අරිය. අරිය මාර්ගය අනරිය මාර්ගය කියලා දෙකක් තියෙනවා. අනරිය ධාන අරිය ධාන කියලා දෙකක් තියෙනවා. අරිය පරිේශණ අනරිය පරිේශණ කියලා දෙකක් තියෙනවා. සියලුම අසුතවත් පු탁ජන පුද්ගලයෝ ඔය රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් කටයුතු කරන ප්‍රිය දෙයට ඇලෙන අප්‍රිය දෙයට ගැටෙන කරන්නේ අනරිය පරිේශණයක්. ඒ පුද්ගලයන්ට මේ සංසාර රිය ගමන හදාගෙන යනවා. මේ සංසාරීය ගමන හදාගන්නේම ඔය අනරිය පරිේශණයක් නිසා. බෝසත්තුමත් බුද්ධත්වයට පත් වෙන සාකල් බුදුහාමුදුරුවෝ කිව්වා පුබ්බේව මේ සම්බෝධා අනවි සම්බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්සස්සේව කියලා. ඒක නිසා බෝසත්තුමත් බුද්ධත්වයට පත් වෙන දවස් දක්වා අනරිය තත්ත්වයේ හිටියේ. ඊට පස්සේ තමයි අර ආර්ය පරිේශන සූත්‍රය කියන්නේ ආර්ය පරිේශනයක් කළා කියලා. ඔබ සියලු දෙනාත් මේ අනරිය පරිේශනය තේරුම් අරගෙන මේ රිය ගමනින් ඉවත් වෙන්න නම් අරිය පරිේශනයක් කරන්න ඕනේ. මේ අරිය පරිේශනය තමයි ඔබ සියලු දෙනාට මේ දින 7 තුල කියා දෙන්නේ මොකද්ද කොහොමද මේ අරිය පරිේශනය කරන්න ඕන මේකෙන් තේරුම් ගන්න ඕන මොකද්ද. පින්කම් කළාට විතරක් අරිය පරිේශනයක් වෙන්නේ නැහැ. පුණ්‍යාවි සංකාරත් අනරිය පරිේශනයක් කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඉතින් ඒක නිසා ධානය ලැබීමත් අනිඤ්ඤාපි සංකාර අනරිය පරිේශනය. පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර අනිඤ්ඤාපි සංකාර තුනම නිසා අනරිය පරිේශනයක් වෙනවා. ඒ තුනම අත්තර දාලා කුසලය පූර්ණ කරන කුසලස්ස උපසම්පදානං අන්න ඒක අරිය පරිේශනයක්. එතකොට අරිය පරිේශනයයි අනරිය පරිේශනයයි දෙක තේරුම් ගත්තොත් ඔබ රිය ගමනත් තේරුම් ගන්නවා. රිය ගමන අත්තරින්න ඕන අවසන් කරන්න ඕන පාරත් මාර්ගයත් පිළිවෙතත් ඔබ තේරුම් ගන්න. දැන් ඔබ දන්නේ නැහැ මේ රිය අනරිය රිය අරිය අනරිය දෙකේ වෙනස දන්නේ නැහැ. වචන දෙකක් බව දැනගත්තත් අරිය පරිේශනය අනරිය පරිේශනය මේ අරිය පරිේශනයක් කරන්න අවශ්‍ය පිළිවෙත ප්‍රතිපත්තිය මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ වගේම ඔබ බොහෝ දුරටම ඔය පෘථග්ජන ලෝකයේ හැටියට කටයුතු කරනකොට ඔබ අනරිය පරිේශනයක් කරන බවත් ලාභ පරිේශන මේක තියෙනවා මහානිදාන මහාපදාන සූත්‍ර දෙකේම ලාභ පරිේශන අනරිය පරිේශන තව අත්ත ලාභ පටිසංවේදී පරිේශන මෙහෙම හුඟක් තියෙනවා. ඒ පරිේශන කීපයක් ගැනම මහානිදාන මහාපදාන සූත්‍ර දෙකේ විග්‍රහ කරලා තියෙනවා පෘථග්ජන පුද්ගලයෙක් කරන ලාභ පරිේශනයක්ම තමයි කරන්නේ. අත්ලාභ පටිසංවේදීම තමයි. ඒ සියලු දේ අනරිය පරිේශනයක්. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරන කියන හිතන සියලුම දේ වචන කතා කළත් ක්‍රියා කළත් සිතුවිල්ලක් සිටුවත් ඒ සියල්ල අනරිය පරිේශනයක්. ඔබ හරියටම තේරුම් ගතගෙන හේතුඵල ධාමයට බහා ගලපා ණය විනයට සසඳා බලා කටයුතු කරොත් අර හේතුඵල ධාමයට බහා ගලපා වැරදි හේතු අයින් කරලා හරි හේතුව ක්‍රියාත්මක කළොත් ණය විනයට සසඳා බලා ණය මිදෙන දේ කළොත් ඔබ අරිය පරිේශකයෙක් වෙනවා. එහෙම නැත්නම් ඔබ අනරිය පරිේශකයෙක් බවට පත් වෙනවා. මේක දෙපැත්තක් තියෙනවා. දෝතාවයේ තේරුම් ගන්න ඕනේ. දෙපැත්තක් තේරුම් ගන්න. හොඳයි. තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔය මයික් ඕන් කරගන්න. සියලු ණය ගනුදෙනු වලින් නිදහස් වීම පිණිස
දැන් මේ දේශනාවේ කියවුණා චේතෝ විමුක්තිය වැඩි යුතු බව. නෑ මං කොහෙවත් කිව්වේ නෑ චේතෝ විමුක්තිය කතාව. චේතෝ විමුක්තියෙන් ඕක කරන්න බෑ. මොකද්ද මොන විමුක්තියද? චේතෝ විමුක්තිය ගැන නෑ ප්‍රඥා විමුක්තිය. ප්‍රඥා විමුක්ති දෙකක් තියෙනවා. මට චේතෝ විමුක්තිය පිළිබඳ යම් දැනගන්න අවශ්‍ය තියෙනවා. චේතෝ විමුක්තිය තමයි ඔය ධානයක් ලැබීම, අභිඥා ලැබීම, හිතේ తాවකාලිකව රාගය ද්වේෂය කියන දෙක తాවකාලිකව යටපත් කිරීම. ඒක චේතෝ විමුක්තිය. පැහැදිලි ස්වාමීනි. ප්‍රඥා විමුක්තිය කියන්නේ මොකද්ද? මුල උදුරා දැමීම. රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල තුනම සදාටම සාමුලින්ම උදුරා දැමීම ප්‍රඥා විමුක්තිය. තේරුණාද? මේ ප්‍රඥා විමුක්තියට කියනවා විද්‍යා විමුක්තිය. විද්‍යා විමුක්තිය. ප්‍රඥා විමුක්තිය සම්මා විමුක්තිය කියලාත් කියනවා. වචන තුනක් තියෙනවා. සම්මා විමුක්තිය, ප්‍රඥා විමුක්තිය, විද්‍යා විමුක්තිය තුනම අරහත් ඵලය. හතරයි. චේතෝ විමුක්තිය සෝතාපන්න ඵලයටවත් පත් නොවුණු පුද්ගලයෙකුට දැන් ඔය අසිත තවුසා ඔය උද්දකරාම පුත්‍ර ආලාර කාලාම පංචවග්ගයේ බික්කුන් අර ගයා කසම නදිගාසව බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ ලක්ෂ ගාණක් මිනිස්සු හිටියා මේ ජම්බුද්දීපේ චේතෝ විමුක්තිය ලැබුවා. හැබැයි ප්‍රඥා විමුක්තිය අහලකටවත් ඇහිලා තිබුණා. ප්‍රඥා විමුක්තිය කියන එක සදාකාලිකයි. චේතෝ විමුක්තිය తాවකාලිකයි. චේතෝ විමුක්තිය ඕන මොහොතක කඩා වැටෙනවා. නැති වෙනවා. අවසන් වෙනවා. නම් ප්‍රඥා විමුක්තිය එහෙම කවදක්වත් කඩා වෙන්නේ නැහැ. ඒක අවෙච්ඡප්පසාදීන. ඒක වෙනස් නොවන දෙයක්. ඒ නිසා මුල උදුරා දැම්මට පස්සේ ආයි රාග මුල, දේශ මුල, මෝහ මුල උදුරා දැම්මට පස්සේ ආයි කිලුට වෙන්නේ නැහැ හිත. ඒකයි ප්‍රඥා විමුක්තිය. නමුත් తాවකාලිකව ධානයක් ලැබලා, අභිඥා ලැබලා తాවකාලිකව රාගය, ද්වේෂය කියන කොටස් දෙක යටපත් කරන්න පුළුවන් පැලැස්තර යටපත් කිරීම. මේක හරියට හුලම් පිර වූ බෝලයක් දිහාට ඔබනාගේ වැඩ බලෙන්. හැබැයි අත ඇත්ත ගත්ත ගමන් මොකද වෙන්නේ? ආයි බෝලේ උඩට එනවා. ඒ නිසා චේතෝ විමුක්තිය නිවන නෙමෙයි. මගපල නෙමෙයි. නිවන නෙමෙයි, විමුක්තිය නෙමෙයි, මගපල නෙමෙයි. චේතෝ විමුක්තිය ඕනෙ මිනිහෙකුට ගන්න පුළුවන්. මනුස්සයෙකුට ගන්න පුළුවන්. හැබැයි එතන නිවනක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඒක නිසා මේ හෙට උදේ අපි මේ දෙපැත්ත විග්‍රහ කරනවා. චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත්, අරිය පරිදේශනත්, අනරිය පරිදේශනත්, අරිය ධානත්, අනරිය ධානත්, සම්මත භාවනාව, විපස්ස භාවනාව මේ හුඟක් දේවල් කියනවා. හෙට උදේ. එතකොට අහගත්තේ. හොඳයි. ඔබ වහන්සේට දීර්ඝායු. හොඳයි එහෙනම් අපි අදට මේ ධර්ම දේශනාවත් සාකච්ඡාවත් මේක නවත්තනවා. ඊට පස්සේ 6:45ට විතර 45ට හෝ 50ට ඔබට බෝපිටිය ස්වාමීන් වහන්සේගෙන් අද ධර්ම දේශනාවක් අහන්න පුළුවන්. ඒක 6:45 ඉඳන් 8:00 විතර වෙනකන් පවත්වයි. ඊට ඉස්සෙල්ලා ඔබට පහළ දානශාලාවේ හවස ගිලන්පස පිළියෙල කරලා තියෙනවා. ඔබ සියලු දෙනාටම බොහොම සංවරව, ඉන්ද්‍රිය සංවරව, ආහාරී මතඤ්‍යතාව ඇතුව ඒ ගිලන්පස පාවිච්චි කරන්න ඕන. ණය නොවි පාවිච්චි කරන්න ඕන. ඒ ගිලන්පස ඔබට යම් අපේ දායකාවක් එහෙම නැත්නම් අපේ මේ දායකාව කවුද? මාළඹේ සිට පැමිණි විනෝලී පතිරණ මහත්මිය විසින් සුහස් තේජාන් පුතාගේ 6 වෙනි උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද කිරීමටත් මනුල පහන් පුතු ඇතුළු සියලු දරුවන්ට ආශිර්වාද කිරීමටත් සංසාරගතව මිය පරලොව ගිය පරම්පරාගත සියලු ඥාතීන්ට කැපකොට පින් අනුමෝදන් කරන යහපත් චේතනාවක් ඇතුව ඒ මාළඹේ සිට පැමිණි විනෝලී පතිරණ මහත්මිය ඔබ සියලු දෙනාට සිව්වනක් පිරිස විශේෂයි ගිලන්පස දානය පූජා කරනවා. ඔබ ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කරලා ආශිර්වාද කරලා ඔබ නමින් පින් බලාපොරොත්තු වෙන සියලු පරදත්ත උපජීවීන්ට, සියලු ඥාතීන්ට, සියලු දෙවියන්ට, භූතයන්ට, ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරලා පින් පවරලා ණයෙන් මිදී නිදාස්ව ඒ ගිලන්පස දානය ඔබට පරිහරණය කරන්න අයිතියක් තියෙනවා. ඔබට අයිතියක් තියෙනවා. ඒක නිසා ඔබ ණය නොවි ඒ ගිලන්පස දානය පරිහරණය කරන්න. මින් මතුවට
දිගටම ඔබට අනුන් දෙන දානයක් තමා ගන්න වෙන්නේ. ඔබ හරි හම්බ කරගත්ත දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ සියලු දෙනාටත් ඒ සියලු දෙනාගේ නමින් පින් බලාපොරොත්තු වන සියලු පරිලත් උපජීවින්ටත් ඒ දානමය වස්තුන් වැවූ හැදූ සැකසූ සියලු දෙනාටත් ඔබට යුතුයකමක් තියෙනවා පින් අනුමෝදන් කරලා පින් පවරලා පින් දීලා ඒවෙන් ඒ ණය මිදී නිදහස්ව මේ දානමය වස්තුන් පරිහරණය කරන්න පාවිච්චි කරන්න ඔබේ කුසකින් නිවා ගන්න පුළුවන්. ඒක ඔබට ලාභයක්. ඒ වගේම ඔබ දෙන පින් නිසා ඒ අයට යම් යහපතක් වෙනවා. අර පරදත්ත උපජීවින්ට ඥාතීන්ට සියලු දෙනාට ඔබ ආශිර්වාද කරනවා පින් අනුමෝදන් කරනවා. ඒ අයටත් යහපතක් වෙනවා. ඒ නිසා මේ දානමය පින්කමේ දෙපැත්තකටම යහපතක් වෙනවා. ඔබේ කුසගින්න නිවෙනවා. ඔබට මේ රාත්‍රියක් ගත කරන්න පුළුවන් වෙනවා කුසගින්න නැතුව, ගැස්ට්‍රික් හැදෙන්නේ නැතුව, ලෙඩක් රෝගයක් නැතුව. ඒ වගේම ඔබේ අර පින් අනුමෝදන් කිරීම නිසා ඔබ ඒක කුසලයක් බවට පත් කරගන්න. ඒ අයටත් යහපතක් වෙනවා, ඔබටත් යහපතක් වෙනවා. ඒ දෙකම ඉෂ්ට කරගත්තොත් ඔබ ණයෙන් මිදී නිදහස්ව ඒ දානය වළඳනවා. ඒ අදිෂ්ඨානය ඇතුව පින් අනුමෝදන් කරලා පින් පවරලා පින් දීලා එක මොහොතක් ඒ වෙනුවෙන් වෙන් කළා කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. හොඳයි එහෙනම් දැන් අපි පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියලා පින් දෙමු. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා මොදන්තු සබ්බ සම්පත්ති එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා මොදන්තු සබ්බ සම්පත්ති එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන් සබ්බ සම්පත්ති ඉදම් මේ ඥාතිනං තු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං තු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමු සතන් සමාගමු තුයාව නිබ්බානපත්තිය. හොඳයි ඔබ සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වා, ශාන්තියක් වේවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇසුරෙන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සැමටම උපකාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු ආසනා.